හරි අපි අපේ වැඩේ පටන් අරන් ඉස්සරහට යන් මම හිතන්නේ අපිට තාම තියෙන්නේ අපිට අද තියෙන්නේ ඇත්තටම මේ ව්‍යාකරණ පුනරීක්ෂණ සමායන මේ ව්‍යාකරණ පාඩම් වල අපි විශේෂ වාක්‍ය රීති කොටසේ තමයි ඉන්නේ. එතකොට මට කවුරු හරි කෙනෙක් chat එකට දාන්න අපි නතර අවසානයේ නතර කරපු වාක්‍ය රීතිය මොකක්ද කියලා. එතනින් එහාට අපිට සාකච්ඡා කරගෙන යන්න පුළුවන් ඒක. 4 පහ කරේ නැද්ද? හෙවත් නිපාතේ නොහොත් නිපාතේ කරේ නැද්ද? හරි 4 කරානේ. 5 කළේ නෑ. හරි ඕකේ. කරන්න තියෙන්නේ 5. මදුෂානිගේ ප්‍රශ්නෙට උත්තරේ ඔව්. ටියුට් එක තමයි කරන්නේ. පහ කළා. ඒ කියන්නේ මට මතකනේ 5 කළා කියලා. මම ඒක දැක්කේ 5 කරේ නැද්ද කියලා. 5 කළානේ 6 නේද කරන්න තියෙන්නේ. හරි මෙහෙම කරන්න. නෑ පැටලෙන්න උත්තර දෙන්න එපා. මෙහෙම කරන්න. මම අහන්න ප්‍රශ්නෙට ඔව් නම් ඔව් නැත්තම් නෑ. 6 නේද අද කරන්න පටන් ගන්න තියෙන්නේ. ඔව් නම් ඔව් නැත්තම් නෑ. නෑ 6 නෙවෙයිලු කට්ටිය කියන ඔව් කියලා තව කට්ටිය කියන නෑ කියලා. ඒ මොකද ඒ මොකද ඒ ළමයි කියන්නේ කට්ටියකට මම කරලා නෑ එහෙම මට විනාඩියක් කොහොම ඉන්න පැටලිලා හරි මෙහෙම කරන්නකෝ මම 5 ඉඳන් උගන්නන්න පටන් ගන්නම්. එතකොට හරිනේ. හරි මේ යන්නේ. 5 ඉඳන් අදත් 5 ඉඳන් උගන්නන්න පටන් ගත්තොත් හරිද? පස්වෙනි වාක්‍ය රීතියේ ඉඳන් උගන්නන්න පටන් ගත්තොත් හරිද? හරිනම් හරි කියන්න. ඉන්න බා. මේ 5 කරලා ළමයි 5 කරලා නේද 5 කරලා කමන්නේ මම 5 ඉඳන් උගන්නන්න පටන් ගන්නවා හරිනේ එතකොට ප්‍රශ්න ඉවරයිනේ හරි මේ බලන්න හරි අපි පටන් අරන් යමු 5 ඉඳන් කමන්නේ දැන් ඊළඟ මාසේ ටියුට් එකේ තියෙන්නේ අව්වේ පද තව පාඩම් තියෙනවා අව්වේ පද තමයි තියෙන්නේ එතකොට අව්වේ පද වලදී මේ කැලේ හොඳට තව අහු වෙනවා හොඳේ දැන් පොඩ්ඩයි ඉන්න මගේ සිංහල ටයිපින් software එක දාගන්නකම් හරි සිංහල භාෂාවේ තියෙනවා නිපාත දෙකක් එකකින් සිංහල භාෂාවේ තියෙනවා නිපාත දෙකක් එකක අර්ථය සමානාර්ථය එකක අර්ථය සමානාර්ථය අනිත් එකේ අර්ථය විකල්පාර්ථය එකක අර්ථය සමානාර්ථය අනිකේ අර්ථය විකල්පාර්ථය මට මොහොතක් දෙන්න එකක අර්ථය සමානාර්ථය අනිකේ අර්ථය විකල්පාර්ථය හරිද දැන් එතකොට මේ සමානාර්ථය සහ විකල්පාර්ථය හංගවන්න නිපාත දෙකක් තියෙනවා හරිද හැබැයි ඕගොල්ලෝ පොඩි කාලේ නැත්තම් මේ පාඩම ඉගෙන ගන්න කලින් ඕගොල්ලෝ හිතාගෙන හිටියා ඒ නිපාත දෙකම එකම තේරුමක් තියෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා
නමුත් ඒක ඇවිල්ලා අතිශය සාවද්‍ය මතයක්. ඒක වැරදි. එහෙම එකක් නැහැ. මේ නිපාත දෙක වෙන්වෙන් වශයෙන් තේරුම් දෙන නිපාත දෙකක්. සමානාර්ථ නැත්නම් සමානාර්ථයේ ජනනය කරන නිපාතය තමයි හේවත් නිපාතය. සමානාර්ථයේ ජනනය කරන නිපාතය තමයි හේවත් නිපාතය. විකල්පාර්ථයේ ජනනය කරන නිපාතය තමයි නොහොත් නිපාතය. මේ දෙක දෙකක් කියලා දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ. ඒ වුණාට හිතට එකව අහලා බලන්න. හිතෙන් නැත්නම් හිතින් අහලා බලන්න. හරිද? ඕගොල්ලෝ ඉස්සර රචනා ලියනකොට ශ්‍රී ලංකාව හෙවත් ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා ලියලා තියෙනවා. ශ්‍රී ලංකාව නොහොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා ලියලා තියෙනවා. ශ්‍රී ලංකාව හෙවත් ඉන්දියන් සාගරයේ ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකාව නොහොත් ඉන්දියන් සාගරයේ නම් පුතෝ කේස්. ඇයි? එතකොට එන්නේ ශ්‍රී ලංකාව හෝ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ. එහෙම නෙවෙයිනේ දෙකම එකක් කියලා අපි කියන්නේ. කොග්ගල මහා ප්‍රඥා හෙවත් මාටින් වික්‍රමසිංහ හරි. කොග්ගල මහා ප්‍රඥා නොහොත් මාටින් වික්‍රමසිංහ වැරදි. ඇයි? එක්කෝ කොග්ගල මහා ප්‍රඥා එක්කෝ මාටින් වික්‍රමසිංහ. එහෙම වෙන්න බෑනේ දෙන්නම එක්කෙනෙන්නේ. ලබෝදරා හෙවත් ගණ දෙවියන් කියන්න පුළුවන්. ලබෝදරා නොහොත් ගණ දෙවියන් කියන්න බෑ. දෙන්නම එක්කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා මතක තියාගන්න සිංහල භාෂාවේ සමානාර්ථය හඟවන්න පුළුවන් නිපාතය තමයි හෙවත්. විකල්පාර්ථය හඟවන්න පුළුවන් නිපාතය තමයි නොහොත්. දැන් මේ දෙකම මම එකට උගන්වන්න මෙන්න මෙහෙම. මේ බලන්න. යම් මං ඉස්සෙල්ලා වාක්‍ය ගන්න මෙන්න මෙහෙම. මම ලියනවා මම ගන්නවා මහදුරු හෙවත් නාට්‍ය ක්ෂේත්‍රයේ මහදුරු හෙවත් සරච්චන්ද්‍රයෝ නාට්‍ය ක්ෂේත්‍රයේ මහදුරු හෙවත් සරච්චන්ද්‍රයෝ සිංහල ගැමි නාටකය පොත ලියූහ. නාට්‍ය ක්ෂේත්‍රයේ මහදුරු හෙවත් සරච්චන්ද්‍රයෝ සිංහල ගැමි නාටකය පොත ලියූහ. හරි. සිංහල ගැමි නාටකය පොත ලියූහ. නාට්‍ය ක්ෂේත්‍රයේ මහදුරු හෙවත් සරච්චන්ද්‍රයෝ. මේ බලන්න. දැන් මෙතන තියෙනව නේද නිපාතයක් මොකක් කියලාද? හෙවත් කියලා මේ තියෙන නිපාතයක් හෙවත් කියලා. හරිද? එතකොට දැන් මගේ ප්‍රශ්නේ මෙතන හෙවත් කියන එකේ දෙපැත්තේ ඉන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද? මෙතන හෙවත් කියන එකෙන් දෙපැත්තේ ඉන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. මහදුරුම තමයි සරච්චන්ද්‍ර වෙන්නේ. සරච්චන්ද්‍රම තමයි මහදුරු වෙන්නේ. එදිරිපිට සරච්චන්ද්‍ර කියලා කියන ලංකාවේ හිටපු ඉතාම ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවෙක්. හැබැයි යා JR ගේ ආණ්ඩුවෙන් ගුටි ගෑවා. ඉදිරියට සරච්චන්ද්‍ර කානුවේ දාගෙන ගැහුවා කියලා තමයි කියන්නේ. ඒකට හේතුව අර මේ ඒකට හේතුව එයා ලියන පොතක් ධර්මිෂ්ඨ සමාජය කියලා. ඒ ධර්මිෂ්ඨ සමාජය කියන පොත ලිව්වට පස්සේ ආණ්ඩුවෙන් ගුටි කනවා. ඉදිරියට සරච්චන්ද්‍ර කානුවේ දාගෙන ගැහුවා කියලා තමයි කියන්නේ. එක් කාලවල එක් අපරාධිකින් ඒව අපරාධ. කොහොමත් 80ට 89 වෙනකම්ම ලංකාවේ හිටපු දක්ෂ සාහිත්‍යකරුවෝ, විචාරකයෝ, චින්තකයෝ, ගීපද රචකයෝ අති විශාල ප්‍රමාණයක් මරුණා. ඒගොල්ලෝ ජීවත් වෙලා හිටින සමහරට ලංකාවට මේ විනාශය වෙන එකක් නැහැ. විශේෂයෙන්ම ප්‍රේමකීර්ති දල්ලිස්, විජය කුමාරතුංග, රෝහණ විජේවීරත් එක්තරා විදිහක ලංකාවේ ඉන්න වීරයෙක් කියලා මම සලකනවා. හැබැයි මේ සියලු දෙනාම අකාලේ මියදුනා. ඒක ලොකු අපරාධයක්. නාට්‍ය ශාස්ත්‍රයේ මහදුරු හෙවත් සරච්චන්ද්‍රයෝ සිංහල ගැමි නාටකයේ පොත ලියවුහ කිව්වහම දැන් ලියවුහ කියලා තියෙන්නේ බහුවචන ආඛ්‍යාතයක්. ඒ මොකද? ඉතින් අපි හෙවත් හරි නොහොත් හරි නිපාත වලින් මොකක් ආවත් හෙවත් නිපාතය ආවත් නොහොත් නිපාතය ආවත් හරිද? හෙවත් නිපාතය ආවත් නොහොත් නිපාතය ආවත් අපි ආඛ්‍යාතයේ තියන්නේ ඒ හෙවත් හරි නොහොත් හරි නිපාතයෙන් පස්සේ ඉන්න කෙනා දිහා බලලා. හරිද? එහෙනම් මේ හෙවත් එකෙන් පස්සේ ඉන්නේ සරච්චන්ද්‍රයෝ. හරි? සරච්චන්ද්‍රයෝ. කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි සර්. සරච්චන්ද්‍රයෝ තමයි. යාට අනුව තමයි ආඛ්‍යාතය තියන්න ඕනේ. ඇයි සර් ලියවුහ කියලා බහුවචන ආඛ්‍යාතයක් දාලා තියෙන්නේ? ඉතින් මේ සරච්චන්ද්‍ර දන ඕ අපි වාක්‍යය තුල ඉගෙන ගත්තා ඕ කියන්නේ බහුවචන රූපී ප්‍රත්‍යක් කියලා. නැත්නම් බහුවචනාර්ථ දෙනවා කියලා. මේ
සරච්චන්ද්‍ර ධන ඕ තමයි මොකක් හැදෙන්නේද? සරච්චන්ද්‍රයෝ හැදෙන්නේ. ඉතින් බහුවචන පදයක් තමයි මෙයා. බහුවචන පදයක් නම් ආඛ්‍යාතේ තියන්නත් ඕනි කොහොමද? බහුවචනේ. එබට තව එකක් මම ලියනවා අපි ලියමු අපි නිකන් අහඹු ලෙස ගත්ත නමක් ගමු. රංජනී හෙවත් මිහිරිගේ මව රංජනී හෙවත් මිහිරිගේ මව අරවින්දට අකමැති වූවාය. රංජනී හෙවත් මිහිරිගේ මව අරවින්දට අකමැති වූවාය. මේ බලන්න මෙතනත් තියෙනවා හෙවත් කියන නිපාතය. දැන් හෙවත් එකෙන් පස්සේ ඉන්න එක්කෙනෙක්ද හෙවත් එකේ දෙපැත්තෙන් එක්කෙනෙක්ද දෙන්නෙක්ද? හෙවත් එකෙන් ඒ කියන්නේ හෙවත් එකට දෙපැත්තෙන් ඉන්නේ එක්කෙනෙක්. හරි සරලයි. හරිද? එක්කෙනෙක් නම් ඉන්නේ හෙවත් එකෙන් පස්සේ ඉන්න කෙනා දිහා බලලයි අපි ආඛ්‍යාතේ තියන්නේ. හෙවත් එකෙන් පස්සේ ඉන්න මිහිරිගේ මවට අනුව ආඛ්‍යාතේ තිබ්බා අකමැති වූවාය කියලා ස්ත්‍රීලිංගයෙන්. පැහැදිලිද? එතකොට සරච්චන්ද්‍ර කියලා එයාගේ නම ලිව්වොත් වැරදිද සර්? ඒ කියන්නේ සරත් චන්ද්‍ර කියලාද? වැරදීනේ. සරත් චන්ද්‍ර සංදි වෙලා සරච්චන්ද්‍ර වෙනවා. ඒ නිසා එහෙම ලියන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි. මට මතකයි මම කැම්පස් එකේ මොකට ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට. ඔව් ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට මොකකට හරි ඔහොම එක තැනක ලියලා මට මතකයි මගේ ලකුණු කපලා තිබ්බා. එහෙම ලියන්න බෑ. ලකුණු කපලා තිබ්බෙත් මේ මහාචාර්ය ජේ.බී. දිසානායක. හරි මේ ජේ.බී.සේ තමයි මේ ලකුණු කපලා තිබ්බේ. මට කතා කරලා කිව්වා දිල්ෂාන් මෙහෙම ලියන්න බෑ. මෙහෙම ලියන්න බෑ මේක සරත් චන්ද්‍ර වෙන්න ඕනි කියලා. මම ඒ වගේ තව ඉගෙන ගත්ත එකක් කියන්නද? මේ අපි කියනවා ගෞරවණීය කියලා. ගෞරවණීය කියලා කියන්න එපා. ගෞරවහාර කියන්න. ගෞරවහාර. හරි එහෙම කිව්වා. ඔය කට්ටිය ඉන්න කතාව මොකද්ද කියන්නකෝ. මොන කතාවද? පෙලක් පොත්වල තියෙනවනේ සර්. ඉතින් පොත් ලියන කෙනාගේ නැනපමණින්නේ පොත ලියන්නේ. ඒකට අපිට මොකුත් කියන්න බෑ. පිළිගත්ත පොත් තියෙනවා. දැන් රත්න කොටිකාරගේ පොත් හොඳයි. මේ මංගව මෙතනක් තියෙන පොතක් මේ බෝවල KDC ගුණසේකර. බෝවල KDC ගුණසේකරගේ පොත් හොඳයි. ගිනි කටුවේ විපුල හාමුදුරුවන්ගේ පොත් හොඳයි. ඊට පස්සේ අනිල් මංජුල කුමාරගේ පොත් හොඳයි. එහෙම තියෙනවා. අරවින්ද එහෙම ඉන්නවකද? අරවින්ද ඉන්නේ ගොළු හදවතේ. ධම්මිසුගත් සෝරි අරවින්ද ඉන්නේ ගම්පෙරළි. හරි? රයිට්. දැන් අපි ඩියුට් එකට යමු. සමානාර්ථවත් හෙවත් නිපාතයේ යෙදීමේදී ආඛ්‍යාතයේ ආසන්නයේ මැති උක්තයට අනුව ආඛ්‍යාතයේ තියන්න ඕනිලු. මේ බලන්න මාටින් වික්‍රමසිංහ හෙවත් හෙළයේ මහා ගත්කරු. ඉතින් මේ හෙවත් එකෙන් පස්සේ ඉන්නේ මහා ගත්කරුවා නෝ. ගත්කරුවා නෝ කිව්වහම ආඛ්‍යාතයේ තියන්න ඕනි කොහොමද? බහුවචනේ. නාලිකා හෙවත් චමරිගේ මව හෙවත් එකෙන් පස්සේ ඉන්නේ චමරිගේ මව කියන එක්කෙනානේ. ඉතින් මේ එයාට අනුව අපි ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ කොහොමද? ස්ත්‍රීලිංගයෙන්. හරිනේ? හරි. දැන් ඔන්න මම වාක්‍යයක් ලියනවා මෙන්න මෙතන මෙන්න මෙහෙම. පුලතිසි නෑ මෛත්‍රීපාල සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේන හෙවත් පුලතිසි ජනපුත්‍රයානෝ මෛත්‍රීපාල සිරිසේන හෙවත් පුලතිසි ජනපුත්‍රයානෝ විවාහ ලියාපදිංචි ගාස්තුව අඩු ස්තනක් කලහද කරයිද එන්න ඕනි. නෑ කලහද නැත්නම් කලේද එන්න ඕනි. දාන්න බාන සුදුසු වාක්‍යයතේ මෙතෙන්. මෛත්‍රීපාල සිරිසේන හෙවත් පුලතිසි ජනපුත්‍රයානෝ විවාහ ලියාපදිංචි ගාස්තුව අඩු කැලපෙන එක දාන්න බලන්න. ආඛ්‍යාතේ දාන්න වාක්‍ය ලියලා
මම මියුට් කළා කියලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන හේවත් පුලසිරි ජනපුත්‍රයාණෝ විවාහ ලියාපදිංචි ගාස්තු අඩු කළහ. විවාහ ලියාපදිංචි ගාස්තු අඩු කළහ කියලා තමයි එන්න ඕනේ. right. දැන් අපි යන් අනිත් එකට. මොකද අනිත් එක කියන්නේ? අනිත් එක කියන්නේ නොහොත් කියන එක. දැන් මේ බලන්න. අපම ගන්නවා දැන් ඔන්න විනාඩියකින් right. නොහොත් මම කිව්වා සිංහලයේ තියෙන අනිත් නිපාතේ තමයි නොහොත් කියලා කියන්නේ නේද? දැන් නොහොත් කියලා කියන එකෙන් අදහස් වෙන්නේ විකල්පාර්ථයක්. විකල්පාර්ථයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි ගමු වාක්‍යයක් මෙන්න මෙහෙම. ගායකයා නොහොත් ගායිකාව වේදිකාවෙන් බිමට පැන්නාය. ඒ කොහොම සරේ වෙන්නේ? මේ බලන්නකෝ. ගායකයා නොහොත් ගායිකා වේදිකාවෙන් බිමට පැන්නාය. ඇයි සර් එහෙම උනේ? ඉතින් මේ නොහොත් කියලා නිපාතයක් තියෙනවා. හෙවත් නිපාතය හරි නොහොත් නිපාතය හරි ආවොත් එහෙම ඒ නිපාතෙන් පස්සේ ඉන්න පදේ දිහා බලලා තමයි ආඛ්‍යාතයේ තියන්නේ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් නොහොත් එකෙන් පස්සේ ඉන්නේ ගායිකාව කියන ස්ත්‍රීලිංග පදේ. ඒ නිසා අපි ආඛ්‍යාතයේ තියන්න ඕනේ කොහොමද? ස්ත්‍රීලිංගේ. තව එකක් ගමු. අම්මා නොහොත් මම එන්නත ලබමි. පුද්ගලිකව මම නම් එන්නත ගහන්නේ නැහැ. අම්මා නොහොත් මම එන්නත ලබමි. අපි නිකන් හිතමුද? දැන් මේ බලන්න මෙතන විකල්පාර්ථයක් නේ තියෙන්නේ. ඒ කියන්නේ හරියට මේ නොහොත් කියන එකේ අර්ථය නිකන් හෝ කියලා ගන්න අපි. අම්මා හෝ මම, ගායකයා හෝ ගායිකාව කියන අදහස තියෙන්නේ. ආන් ඒක. අම්මා නොහොත් මම එන්නත ලබමි කිව්වහම නොහොත් එකෙන් පස්සේ ඉන්නේ මම. මමට අනුව තමයි ආඛ්‍යාතය තියලා තියෙන්නේ. පැහැදිලිනේ? කලේසි. එහෙනම් අපි යන් එහා පැත්තට. මේ බලන්න විකල්පාර්ථයේ නොහොත් නිපාතය හෝ නිපාතයට අනුරූප වෙයි. විකල්පාර්ථවත් නොහොත් නිපාතය මොන නිපාතයටද අනුරූප වෙනවා කියලා කියන්නේ? හෝ නිපාතයට. හෝ කියන එකට තමයි අනුරූප වෙන්නේ, සමාන වෙන්නේ. ජනාධිපතිවරයා නොහොත් ආර්යාව ගමට යන්නීය. නොහොත් කියන එකෙන් පස්සේ ඉන්නේ ආර්යාව. ආර්යාව ගමට යන්නීය. ආඛ්‍යාතයේ තියලා තියෙන ස්ත්‍රීලිංගී. සජිත් ප්‍රේමදාසගේ ආර්යාව මට මතක් වෙනවා. මල විකාරයන්. ආර්යාව නොහොත් ජනාධිපතිවරයා ගමට යන්නීය. එතකොට ඒක අනිත් පැත්ත. මේ බලන්න. නොහොත් එකෙන් පස්සේ ඉන්නේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට අනුව ආඛ්‍යාතයේ මෙතන යන්නේ කියලා දාන්න බෑ. මේක ටයිපින් මිස්ටේක් එකක්. මෙතන යන්නේ කියලා හදාගන්න. යන්නේ කියලා හදාගන්න. ආර්යාව නොහොත් ජනාධිපතිවරයා ගමට යන්නේ. දැන් මම දෙනවා මෙතන වාක්‍යයක්. කතුවරයා නොහොත් මම විචාරයක් ඉදිරිපත් ඉස්තනක් කරමි. දෙන්න බලන්න. රයිට්. එහෙනම් මේකේ උත්තරය මොකද්ද? කතුවරයා නොහොත් මම විචාරයක් ඉදිරිපත් කරමි. විචාරයක් ඉදිරිපත් කරමි කියලා තමයි ආඛ්‍යාතේ එන්න ඕනි. විචාරයක් ඉදිරිපත් කරමි කියලා තමයි ආඛ්‍යාතේ එන්න ඕනි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනි හෙවත් නිපාතය හරි නොහොත් නිපාතය හරි දෙකින් එකක් ආවොත්. හෙවත් නිපාතය හරි නොහොත් නිපාතය හරි දෙකින් එකක් ආවොත් ඒ නිපාත දෙකෙන් පස්සේ ඉන්න කෙනා දිහා බලලා ආඛ්‍යාතේ තියන්න. විභාගයටදීත් ප්‍රශ්න එන්නේ මේ විදිහටද?
ඒක පේපර් එක හදන කෙනා අනුව තමයි. සමහරලාට අනවා හිස්තැන් වලට සුසු ආඛ්‍යාත දාන්න තියෙනවා. තව ඉතින් ගැළපෙන ආඛ්‍යාත දාන්න වෙනවා. නැත්තම් පාත සඳහන් වාක්‍යවල පාත සඳහන් වාක්‍ය වැරදි නම් නිවැරදි කරලා ලියන්න කියනවා. එක එක විදිහට එනවා. අම්මා නොහොත් රංජනී පොරට ගියේ. සර් මේකේ අම්මා එහෙම නැත්තම් රංජනී කියන අදහසින් ගත්තොත් එකම කෙනා කියලා ගන්න බැරිද? ඒක හරිම ප්‍රාථමික චින්තනයක් අචින්ත. ඇයි දන්නවද? දැන් මං අච්චර කිව්වනේ සමානාර්ථවත් හේවත් නිපාතයෙන් ගන්නේ සමානයි කියන අදහස. නොහොත් නිපාතයෙන් ගන්නේ විකල්පයක් කියන අදහස. එතකොට ආයතන ඒකම දැනගෙන නොහොත් නිපාතයේ එබුවොත් එහෙම එක්කෝ අම්මා නැත්තම් රංජනී දෙන්නෙක් කියලා තමයි ගන්න වෙන්නේ. සර්ට හදන්න බැයිද? ආමය මං අහන්නේ මේ මදුෂානි අහලත්තේ ප්‍රශ්න ගැන නේද? පුතේ පේපර් ක්ලාස් එකේ දාන්න හැම පේපර් එකක්ම හදන්නේ මමනේ. අම්මෝ ඇති වෙන්න පේපර්ස් හදනවා. ඕගලන්ට විතරක් නෙවෙයි. ඒ ලෙවල් කරන කට්ටියට පේපර්ස් හදනවා. දැන් මේ දවස්වල වෙන ප්‍රොජෙක්ට් එකක් මට හම්බෙලා දිනවා නේද? උසස් තරග විභාග ලියන අයට. ඒ ඕගලන්ටත් පේපර්ස් හදනවා. වැඩ ගොඩ. එතකොට අචින්තගේ ප්‍රශ්නෙට උත්තරේ එහෙම දාන්න බෑ. ඒක මං අචින්ත එහෙම හිතන්න එපා. ඒ කියන්නේ අර ඒක තමයි කියන්නේ පමණට වඩා හිතන්න ගත්තොත් එහෙනම් වැඩි ලෙඩක් වෙනවා. ඉතින් මේ නොහොත් කියන එකකින් කියවෙන්නේ විකල්පයක්. දෙන්නගෙන් එක්කෙනයි. හෝ කියන නිපාතය විතරයි තියෙන්නේ. එච්චරයි. ඔන්ලයින් එක්සෑම් එකට මේකෙන් එනවද? නැත්නම් මම ඒකට උත්තරේ ගිය සතියේ දුන්නා. විශේෂ වාක්‍ය රීති කරනවා. විශේෂ වාක්‍ය රීති වලින් මේ ටෙස්ට් එක දානවා කියලා. මං එන පාඩම් ටික ඔක්කොම දුන්නා. එන පාඩම් ටික දීලා තියෙන්නේ. එන පාඩම් ටික දුන්නා නේද ළමයි? මට මතකයි මම දුන්නා කියලා. අරෝෂ් කට්ටි කියන්න බෑ දුන්නා නේද? මල්කි සඳුනි පබෝද්‍ය රුමේෂි සත්සරණි සුපිපි තෙනුකි කට්ටි ඉන්නවනේ කියන්න බෑ මම පාඩම් ටික දුන්නා නේද කියලා මට මතකයි. දුන්න නැත්නම් දෙන්න පුළුවන් මට. දුන්නනේ හරි දුන්නා දීලා තියෙන්නේ. හරි. ආයි පාඩම් කරනකොට පාඩම් ටික ඕන නම් මට කියන්න. net මේ කට්ටිය ඕනි කෙනෙක් පාඩම් ටික ඕන නම් මට කියනවා දෙන්නම් ඈ කිසි අවුලක් නැහැ. right. අංක 7. නිත්‍ය බහුවචන උක්ත වූ විට ආඛ්‍යාතයේ බහුවචනෙන් තැවේ. නිත්‍ය බහුවචන උක්ත වෙන්න ඕනේ. සිංහල භාෂාවේ තියෙනවා නිත්‍ය බහුවචන කියලා જાතියක්. සිංහල භාෂාවේ තියෙනවා නිත්‍ය බහුවචන කියලා જાතියක්. කෙනෙක් ඇතමෙක් කෙනෙක් ඇතමෙක් කෙනෙක් ඇතමෙක් සමහරෙක් අයෙක් මෙන්න මේවා ඇවිල්ලා සිංහල භාෂාවේ තියෙන නිත්‍ය බහුවචන. කෙනෙක් ඇතමෙක් සමහරෙක් අයෙක්. හරිද? හැබැයි තරුවක් දාලා ලියා ගන්න මෙන්න මේක. තරුවක් දාලා ලියා ගන්න මෙන්න මේක. කිසිවෙක් පැටලෙන්න පුළුවන් ඔක්කොම එක වගේ හින්දා. කිසිවෙක් කිසිවෙක් යන්න නිත්‍ය බහුවචනයක් නොවේ. කිසිවෙක් යන්න නිත්‍ය බහුවචනයක් නොවේ. කිසිවෙක් යන්න නිත්‍ය බහුවචනයක් නෙවෙයි. ටියුට් එකේම දාලා තරුවක් දාලා ලියා ගන්න. කිසිවෙක් යන්න නිත්‍ය බහුවචනයක් නෙවෙයි. එහෙම වුණොත් එහෙ වැඩේ වැරදිනවා. හරි? මේ බලන්න මේ ඔක්කොම එක වගේනේ. අයෙක්, කෙනෙක්, ඇතමෙක්, සමහරෙක් කිව්වම ඔක්කොම එකයි. ඔය ආසේ කිසිවෙක් දැම්මම පැටලෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න තරුවක් දාලා ලියා ගන්න. කිසිවෙක් යන නිත්‍ය බහුවචනයක් නෙවෙයි. ඒක නිත්‍ය බහුවචනයක් නෙවෙයි. හරි. දැන් නිත්‍ය බහුවචන උක්ත වුණාම මේ බලන්න අයෙක් කිව්වහම උක්තයි. මේක අනුක්තය වෙන්න ඕනි අයෙකුනේ. අයෙකු නෙවෙයි තියෙන්නේ අයෙක් කියලා. එහෙනම් අයෙක් නැටුමක් ඉදිරිපත් කරති. බහුවචනෙන් ආඛ්‍යාතය තියලා තියෙනවා. සමහරෙක්ගේ කියති. මේ සමහරෙකු නෙවෙයිනේ සමහරෙක්. ඒ කියන්නේ උක්ත වෙලා තියෙන්නේ. උක්තයට අනුව ආඛ්‍යාතය තියන්න ඕනි බහුවචනේ. පැහැදිලිද? එහෙනම් නිත්‍ය බහුවචන උක්ත වුණාම අපි ආඛ්‍යාතය තියන්නේ කොහොමද පුතේ? බහුවචනයෙන් ඇතමෙක් සුරා මතින් ඇතමෙක් සුරා මතින් නටයිද නටතිද. ඇතමෙක් සුරා මතින් නටයිද නටතිද කියලා හදන්න ඕනි. ඊළඟට කිසිවෙක් ගමට යතිද කිසිවෙක් ගමට යතිද යයිද කියලා හදන්න ඕන.
සර් ඇතමෙක් කියලා ලිව්වොත් හරිද නැත්නම් ඇතමෙක් කියලා දෙන්න ඕනි දෙකම හරි ඇතමෙක් කියන්න පුළුවන් ඇතමෙක් කියන්නත් පුළුවන් හරි දාන්න බෑ හරි අපි බලමු උත්තර ටික ඇතමෙක් සුරාමතින් නටති නිකං හරි මෙතන නටත් කියලාවත් මොකද වෙන්නේ නටත් බය වෙන්න එපා දැන් හිතන්නකෝ මෙහෙම නටයි කියන එකයි නටත් කියන එකයි තියෙන්නේ කියලා ඒත් නටත් තමයි උත්තරේ දන්නවද නටත් කියන්නේ නටති කියන්නේ දෙකම එකයි නටත් කියන්නේ නටති කියන්නේ දෙකම එකයි හරි ගිම්හානි වීඩියෝ කොන්නලා ගිම්හානි වීඩියෝ කොන්නලා හරි කිසිවෙක් ගමට යයි කිසිවෙක් ගමට යයි ඇයි කිසිවෙක් ගමට යයි කියන්නේ කිසිවෙක් කියන නිත්‍ය භෝජන නෙවෙයි හරි රයිට් දැන් මං විනාඩියක් දෙනවා ඔය වාක්‍ය හතම එක දිගට කියවගෙන ඉන්න බලන්න නැත්නම් පැටලෙන්න අමතක වෙන්න ඉඩ තියෙනවා වාක්‍ය හතම එක දිගට කියවගෙන ඉන්න බලන්න මේ NV ගිම්හානි පුතේ ඔයා මගේ ගෲප් එකේ ඉන්නවද අනිත් කට්ටිය කියවගෙන යන්න මට chat එකට දාන්න බලන්න පොඩ්ඩක් group එකේ ඉන්නවද කියලා නෑ හරි group එකට add වෙන්න අවශ්‍යද හරි විනාඩි 3ක් ගන්න වාක්‍ය රීති හතම කියව ගන්න අවසන් විනාඩි 1මාර
හරි අපි යන් 8 වෙනි වාක්‍ය රීතියට ගෞරවාර්ථ බහුවචනයේ ස්වරූප තුනකි. ඔව් ගෞරවාර්ථ බහුවචනයේ ස්වරූප තුනක් තියෙනවා. ආකාර තුනක් තියෙනවා. හරිද? එතකොට ගෞරවාර්ථ බහුවචනයේ ස්වරූප තුනකි. මේ සියලු අවස්ථාවල ආඛ්‍යාතයේ බහුවචනයෙන් යෙදේ. ගෞරවාර්ථ පදයක් නම් ඒක කොහොම ආවත් ගෞරවාර්ථ පදයක් නම් ඒක කොහොම ආවත් අපි ආඛ්‍යාතයේ තියන්නේ කොහොමද? බහුවචනයෙන්. දැන් මේ බලන්න. බහුවචන ප්‍රත්‍යක් වන ඕහු යෙදීම. අපි බලමු ඕහු ප්‍රත්‍යය දුනහම මොකද වෙන්නේ කියලා. දැන් ග්‍රන්ථ ධන ඕ. ග්‍රන්ථ ධන ඕ මොකද්ද වෙන්නේ? ග්‍රන්ථයෝ. එතකොට දැන් අර අපි පළවෙනි සමාන දෙවෙනි වාක්‍ය රීතියේදී ඉගෙන ගත්තේ මේකනේ. මේ බලන්න. ග්‍රන්ථ කියන අප්‍රාණවාචී පදයට ඕ කියන බහුවචන ප්‍රත්‍යය ආවහම මේක ප්‍රාණවාචී බහුවචනයක් වෙනවා. හරි. දැන් තව උදාහරණයක් ගමු අපි. මේ බලන්න. තව එකක් ගමු අපි. මම දානවා මෙන්න මෙහෙම. අපි ගමු මෙහෙම ගමු. හරි. මම මෙහෙම ගන්නන්න ඕගලන්ට. ඔය කෑල්ල ඔහොම නැතුව මම මෙහෙම කියලා දෙන්න. මේ බලන්න. ඉස්සෙල්ලාම අපි ඕ එකකින් වාක්‍යයයි හු එකකින් වාක්‍යයයි ගමු. මම ගන්න ඕ එකකින් වාක්‍යයක්. වෘක්ෂයෝ සුළඟට වැනෙති. වෘක්ෂයෝ සුළඟට වැනෙති. දැන් මොකද මෙතන මේ වෘක්ෂයෝ කියන එකට වැනෙති කියලා බහුවචන ආඛ්‍යාතයක් කියලා තියෙන්නේ? මොකද්ද හේතුව? වෘක්ෂයෝ කියන්නේ ගෞරවාර්ථ ප්‍රත්‍යය දිච්ච ප්‍රාණවාචී පදයක්. අපි තව එකක් ගමු. අපි ගමු තෙරහු දහම් දෙසති. තෙරහු දහම් දෙසති. ඇයි එතන දහම් දෙසති උනේ? මේ හෝ කියන්නේ බහුවචන ප්‍රත්‍ය තියෙන එකක්. ඒක ගෞරවාර්ථ ප්‍රත්‍යක්. එතකොට ඒක ප්‍රාණවාචී බහුවචනයක් කියලා තියෙනවා නේද? ඒ නිසා තෙරහු දහම් දෙසති කියනකොට මොකද්ද වෙන්න ඕනේ? ආඛ්‍යාතේ බහුවචනෙන් තමයි එන්න ඕනේ. දෑපෑ වහන්සේ. අපි ගමු මෙහෙම. මෑණියන් දෑ පන්සල් යති. මෑණියන් දෑ පන්සල් යති. මෑණියන් දෑ පන්සල් යති. මම මේක උඩින් ලියන්නම් පළවෙනි වාක්‍යය. ඕගොල්ලෝ බැලන්ස් කරලා ලියා ගන්න. මෑණියන් දෑ පන්සල් යති. පා තෙරපා ධනට වඩිති. තෙරපා ධනට වඩිති. ඇයි ඒ තෙරපා ධනට වඩිති උනේ? පා කියන්නේ ගෞරවාර්ථ ප්‍රත්‍ය වචනයක් නිසා. වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ අංගුලිමාල දමනය කළහ. බුදුරජාණන් වහන්සේ අංගුලිමාල දමනය කළහ. හරි. රයිට්. ලියා ගන්න බලන්න. මෑණියන් දෑ පන්සල් යති. තෙරපා ධනට වඩිති. බුදුරජාණන් වහන්සේ අංගුලිමාල දමනය කළහ. රයිට්. දැන් අපි ආන අනු අනි කියන එකකින් ගමු. ආන අනු අනි. ආන අනු අනි. මේ බලන්න. සිතාන. දැන් ඕගලන්ට තේරෙනවනේ මෙතන සිතාන කිව්වහම ආන කියලා මොකක් වෙලා තියෙනවද? ආන කියලා ගෞරවාර්ථ ප්‍රත්‍යක් ඉදලා තියෙනවා. සිතාන පින් රැස් කරති. සිතාන පින් රැස් කරති. දැන් සිතාන පින් රැස් කරති වෙන්නේ ඇයි?
සිටු ධන ආන තමයි සිටාන වෙන්නේ. එතකොට ආන කියන්නේ ගෞරවාර්ථ පදයක්. ගෞරවාර්ථ ප්‍රත්‍යක් ආපු හින්දා මෙතන බහුවචනයෙන් තමයි අපි ආඛ්‍යාතේ තියන්න ඕනි. හරි. ඊළඟ එක. අනු පුතනු පුතනු අකුරු කරති. පුතනු අකුරු කරති. ඉතින් පුතනු කියන්නේ ගෞරවාර්ථ පදයක් නේ. ඒ නිසා ආඛ්‍යාතේ තියනෝනේ බහුවචනේ. අනි දියනි 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 විභාගයට පාඩම් කරති. දියනි විභාගයට පාඩම් කරති. එතකොට මේ බලන්න සිටු ධන ආන සිටාන ගෞරවාර්ථ ප්‍රත්‍යක්. පුත් ධන අනු පුතනු ගෞරවාර්ථ පදයක්. දියනි දිය ධන අනි දිය ධන අනි දියනි දියනි විභාගයට පාඩම් කරති. එතකොට ආන අනු අනි ආවත් දෑපා වහන්සේ ආවත් ඕහු ආවත් ඔක්කොම බහුවචනයි. ඔක්කොම ගෞරවාර්ථ ප්‍රත්‍යය. ඒ හින්දා අපි ආඛ්‍යාත තියන්නේ කොහොමද? බහුවචනේ. හරිනේ. ලියා ගන්න බලන්න. හරි. එකත් හරිනේ. දැන් තමයි භයානකම වාක්‍ය රීතියට ඇවිල්ලා තියෙන්නේ. හොඳේ. දැන් තමයි භයානකම වාක්‍ය රීතියට ඇවිල්ලා තියෙන්නේ. අපි පොඩි විඩාව යන්නත් එක්ක මම අද විශේෂ කතාවක් නම් මුකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕගලන්ට මොනවා හරි මගෙන් දැනගන්න තියෙනවා. අද හැමදාම ඔන්න මමනේ කියන්නේ හිතලා ප්‍රශ්න ඇසීමේ වාරයක් මම දෙනවා. ඕගලන්ට හිතෙන ඕනි දෙයක් මගෙන් අහන්න. විනාඩි 5ක් මම පොඩි බ්‍රේක් එකක් විතර තමයි මේක සලකන්නේ. විනාඩි 5ක් ඕනි දෙයක් එක්සෑම් එක ගැන, රටේ ගැන ඕනි එකක්. කියන්න බෑ. සින්දුවක් බෑ සින්දු කියන්න බෑ. සින්දු අද මටත් මහන්සි සින්දු කියන්න. අපි ආයි කියමු දවසක සින්දුවක්. වෙන අපෝ වෙන මම වෙන උගන්නනකොට නම් උඹලා එක එක ප්‍රශ්න අහනවා. දැන් ප්‍රශ්න අහන්න ගිහම අහන්නේ. අහන්න ඕන එක.
කියන්න බෑ සින්දු කියන්න නම් බෑ ළමයි. අද අමාරුයි මට ඇත්තටම සින්දු කියන්න. තේට්ටුයි ටිකක්. අද සින්දුවක වැඩකට ගිහලා තමයි මේ තෙහෙට්ටු වෙලා තින්නේ. හේතුව මේ මම අර සින්දුවක් මේ චාරු කියන්නේ කවුද? මගේ A level class එකේ තියෙන චාරු කියලා එක්කෙනෙක්. කවුද? මේ සින්දුවක් ලියමින් පවතිනවනේ සින්දුව ලියලා ඉවරයි ඇත්තටම. සින්දුවේ මේ මෙලඩි එක දාලා ඉවරයි. මෙලඩි එකත් එක්ක ගැලපෙන්නේ නැති පද කීපයක් තිබ්බා. ඒ ටික බලලා හදන්න ගියා. සර් ලියන පොතෙන් කෑල්ලක් කියන්න. මම ලියපු පොතෙන් කෑල්ලක්. අලුතින් නම් මොකුත් ලියන්න හම්බුනේ නැහැ ළමයි අර කොටස් ටික. ලිව්වද? මට මතක නැහැ. ලිව්වද බලමු. සඳුනි කියන මහසුනට වඩා බය හිතෙන කතාවක් කියන්නකෝ. එහෙම කතාවක් මතක් වුණොත් කියන්න. මම මේ ලියපු කොටසක් තියෙනවා ඒ කොටස කියන්න. ඒක ඊටාම පොඩි කොටසක්. ඒක මං කියන්න. අවුරුදු කීයෙන්ද O level ලිව්වේ? උඹලා O level ලියන්නේ අවුරුදු 16 නේද? මම ලිව්වේ 16ම තමයි. හරි. මම ලියලා තියෙන මෙන්න මෙහෙම කොටසක්. මට දැන් ලෝකෙ ගැන පුදුම දේවල් හිතෙන්නේ. මේ ලෝකෙ කඳුළු ගුලියක්. මන් නොඅඬා ඉන්නේ හරිම අමාරුවෙන්. මගේ කඳුළු පිරුණු රතු වුණු දැන් මම මේ සිද්ධියත් එක්ක විස්තර කරන්න නැත වැඩ නැහැ නේ. මේකේ මේ ඉන්න පිරිමියා මේ ඉන්න පිරිමි චරිතය. එයා ඇවිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කොළඹ එයාගේ උපන් ගම නොවුණු තරුණයෙක්. ඒ තරුණයා මම ගොඩනගලා තියෙන්නේ මගේ චරිත ලක්ෂණ ඇසුරින්. මගේ චරිත ලක්ෂණ නෑ මම නෙවෙයි ඒ ඉන්නේ. මගේ චරිත ලක්ෂණ තියෙනවා. එතකොට ඒ තරුණ පිරිමි ළමයා විශ්වවිද්‍යාලෙම ඉන්නේ. යාට වඩා අවුරුද්දක් බාල ගෑල් ළමෙක්ට ප්‍රේම කරනවා. ඒ ප්‍රේම කරන ගෑල් ළමයාගේ තියෙන විශේෂත්වය තමයි එයා හිටපු LTTE සමාජිකාවක්. හැබැයි එයා පුනරුත්ථාපනය වෙලා දැන් රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනමු ලබන කෙනෙක්. එතකොට ඒ කොල්ලගේ ඉන්න යාළුවෝ ටික කෙල්ලට සෙට් වෙන්න දෙන්නෙම නෑ. පිස්සුමට මේ කොටි කෙල්ලන්ට ලව් කරනවා, මල විකාරුමට මේ කැම්පස් එකේ වෙන කෙල්ලෝ නැතුව වගේ, රටේ ලෝකෙ වෙන කෙල්ලෝ නෑ වගේ උඹ මහ බූරුවෙක් කියලා බයිනවා. හැබැයි කොල්ල තනියෙන් අල්ලගෙන ඉන්නවා. කොහොම හරි මම මේ නෑ මම මෙයාටම තමයි ආදරය කරන්නේ කියලා කොහොම හරි අල්ලගෙන ඉන්නවා. ඔහොම දැන් මම කතාව සම්පූර්ණ කියන්නේ කිව්වොත් වැඩක් නැතිනනේ. ඔහොම ගිහිල්ලා බ්ලා 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 එතනින් ඉස්සරහ එක තැනක තියෙනවා මෙයා දැන් මම කොළඹ නගරේම තමයි මේ කතාවට පාදක කරගන්නේ. මොකද මට වඩා හුරු කොළඹ. මෙහෙට වඩා මට හුරු කොළඹ. එතකොට මෙයා එක වෙලාවක අතන පිටකොටුවෙන් ඇවිල්ලා ගලදාරික පැත්තෙන් මෙයා මෙහෙම ඇවිල්ලා මේ අර ඉස්සලා යුද හමුදා මූලස්ථානයේ තිබ්බ තැන. එතන ඉඳන් මෙයා මේ ගෝල් ෆේස් ඩ්‍රයිව් එක පැත්තට ඇවිදගෙන එනවා. ඒ කියන්නේ වන් ගෝල් ෆේස් එක එහෙම පව් කරගෙන ඉස්සරහට මෙයා ඇවිදගෙන එනවා. ඇවිදගෙන එනකොට මෙයාට දකුණු පැත්තෙන් ගෝල් ෆේස් එක තියෙන්නේ. ඇයි? දැන් වැල්ලවත්ත පැත්තේ ඉඳන් කොළඹ පැත්තට ගියොත් එහෙම ගෝල් ෆේස් එක වම් පැත්තේ තියෙන්නේ. අනිත් පැත්තේ ඉඳන් ගියොත් එහෙම දකුණු පැත්තේ මුහුද තියෙන්නේ. මෙයා මුහුද දිහා කල්පනා කරගෙන ගිහිල්ලා මෙයා එකපාරට මුහුද පැත්තට ගිහිල්ලා අර ගෝල් ෆේස් එකේ බැම්මේ මෙයා වාඩි වෙලා කල්පනා කරනවා. මෙන්න මෙහෙම. මට දැන් ලෝකෙ ගැන පුදුම දේවල් හිතෙන්නේ. මේ ලෝකෙ කඳුළු ගුලියක්. මන් නොඅඬා ඉන්නේ හරිම අමාරුවෙන්. මගේ කඳුළු පිරුණු රතු වුණු සාතිශය ශෝකී ඇස් දල්වගෙන මම බලන් ඉන්නේ ඔයා එනකම්. මගේ හිත හිස් අහසක්. ඔයාගේ හිත කවි දහසක්. සින්දුවකත් එහෙම තිබ්බා. සින්දුවක් තියෙනවනේ එහෙම. මගේ හිත හිස් අහසක්, ඔබේ සිත කවි දහසක්. හමු නොවේ අප දෙදෙනා කවදාක හෝ සංසාරය කියලා ශශිකානි සංසලා ගායනා කරන සින්දුවක්. මගේ හිත හිස් අහසක්, ඔයාගේ හිත කවි දහසක්. සින්දුවකත් එහෙම තිබ්බා. ඒක ඔයා ගොඩක් ආස කරපු සින්දුවක්. තාමත් එහෙම වෙන්නේ නැති.
මං ඉර එක්ක තරු එක්ක ඔට්ටු වෙවි බලන් ඉන්නේ ඔයා කොයි වෙලාවක හරි ඒවි කියලා. මගේ ඉල්ලීම අහක නොදාන්න තරම් ඔයා ශික්ෂිතයි කියලා මගේ හිත මට කියනවා. පිරිමි කෙනා බලන් ඉන්නවා ගෑනු ළමයා එනකම්. කවදා හරි මෙයාව හම්බෙලා එක වචනයක් හරි කතා කරන්න පුළුවන් වේද කියලා. ඇත්තටම ඔය ආදරේදී එක වචනෙත් ඇති ඈ. හම්බෙලා කතා කරන්න දැන් වික්ටර් රත්නායකගේ සින්දුවක් තියෙනවා අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. දැන් මේ සින්දුවේ තියෙන අර්ථයට මම එකග වෙන්නේ නැහැ. හැබැයි මම අර්ථය කියන්න. ඒකේ තියෙන්නේ අසම්මත ප්‍රේමයක්. ගෑනු කෙනත් කසාද බැඳලා පිරිමි කෙනත් කසාද බැඳලා හැබැයි මේ දෙන්නට මේ දෙන ආදරය කරනවා. පිරිමි කෙනා කියනවා අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් අපේ ආදරය කියන හැඟීම තියෙන අපි දෙන්නටනේ. නැත්නම් ඔයා බැඳලා ඉන්න කෙනාටත් නෙවෙයි මම බැඳලා ඉන්න කෙනාටත් නෙවෙයි කියලා තමයි පිරිමියා කියන්නේ. ඒක සින්දුවක් ඈ. ඕන සින්දුව අහලා බලන්න මම ගෲප් එකට දාන්න. අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. වියතක් කියන්නේ මෙතන ඉඳන් මෙතනනේ. හරි පොඩ්ඩයි. මේ චූටි ඉඩක් අපි දෙන පොඩි නිකන් එක ෂණයක් නැත්නම් තප්පර කාලක් වගේ නිකන් පොඩ්ඩක් අපි මේ කියලා කියනවා. ඉතින් ඒ වගේ එකක් තමයි මෙතනත් කියන්නේ පිරිමි කෙනා බලාගෙන ඉන්නවා මේ ගෑනු කෙනා එනකම්. කොළඹ කියන්නේ ගමක්ද නැත්නම් මොඩර්න් නගරයක්ද? අවුරුදු ලං වෙනකොට කොළඹ ඉන්න මිනිස්සු ඔක්කොම ගමට යනවා. එතකොට කොළඹ කියන්නේත් මගේ හිත වගේම හිස් අහසක් නේද? මම අහස දිහා බලාගෙන උණු කෝපි කෝප්පයක් බොන ගමන් අපේ ඉතිහාසය මෙනෙහි කරන්න ගත්තා. ඔයා කතා කරන විදිහ, මගේ දිහා බලන විදිහ, මේ හැමදේම මට තනි ආයට මතකයි. දවසක් අපි දෙන්න අවන්හලකට ඇතුළු වුණා. මේ කොහෙද යන්නද? මේ කොහෙද යන්නේ? වික්ෂිප්ත වුණු මම ඔයාගෙන් අහුවා. කෝපි කෝප්පයක් බොන්න. දෙකක් නෙවෙයි, එකක්. ඔයා hina වෙලා උත්තර දුන්නා. මතක් කරන ගමන් කණ්ණාඩියෙන් මම මගේ මුහුණ දිහා බැලුවා. මගේ මුහුණ රතු වී ඉදිමි ලොකු වී තිබුණා. කමක් නැහැ. ඒත් මං අඬන්නේ. ඒක මං ඔයාට දීපු පොරොන්දුවක්. ඔයා වෙනුවෙන් කවදාවත් අඬන්න එපා කියලා මාව පොරොන්දු කරගත්ත මතකද? මං ඒ පොරොන්දුව රකින්නවා. හැබැයි මට අන්තිම මොහොතේ හරි ඔයාව දකින්න ඕනි. පොඩි කෑල්ලක් මං කිව්වේ. මා හොල්මන් කතාවක් කියන්න කියලා කියන මට හොල්මන් කතාව නම් මතක් වෙන්නේ නැහැ නේ මේ වෙලාවේ. හොල්මන් කතාව මතක් වෙන්නේ නැහැ. මතක් වුණොත් මං කියන්න. හරි. 9:00 වෙලාව. අපි යන් ඊළඟ වාක්‍ය රීතියට ආයි මොනවා හරි මට මතක් වුණොත් මං කියන්නම්. ඕගලන්ට මොනවා හරි මගේ ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න පාඩම් කරන විදිහ හරි ඕන එකක්. හරි. මල් කියහලා තියෙනවා. මඩු ප්‍රශ්නයක්. මල්කි මම මේ ප්‍රශ්නේ මේ කෙලිම කියන්නද? කටියටම හෙන්න කියනවා ඈ. සර් ආදරය කියන්නේ මොකක්ද? ආදරය කියන්නේ මොකක්ද? ඇත්තටම මට ආදරය ගැන තියෙන රීඩින් එක දෙන්නම් ඈ. මගේ ජීවිතේ මට ගෑල් ළමයි 3 දෙනෙක් ඉඳලා තියෙනවා. හරිද? ඒ සම්බන්ධතා ටික ඉවරුණාට පස්සේ මට හිතිච්ච දේ තමයි ආදරය කියන්නේ බොරුවක්වත් ආදරය කියන්නේ සතුටක්වත් නෙවෙයි. ආදරය කොහොමද කියලා තව කෙනෙක්ගෙන් අහලා ඒ ආදරය ගැන රෙකමන්ඩේෂන්ස් ගන්න යන්න එපා. තත්ත්ව සහතික ගන්න යන්න එපා. ඒ දන්නවද? අපි හිතමු කෑමක් කියලා. අපි හිතමු මික්ස් රයිස් එකක්. හරිද? මමයි තව එක්කෙනෙකු මෙහෙම දෙපැත්තේ ඉන්නවා. මම කන මික්ස් රයිස් එක මට හොඳ නම් මම කියනවා ෂා. මරුවේ ඒ මික්ස් රයිස් එක රහයි කියලා. මේ පැත්තේ ඉන්න කෙනාට මික්ස් රයිස් එක සෙට් වෙන්නේ නැහැ. මෙයා කියනවා අපෝ වැඩක් නැහැ. මේ මික්ස් රයිස් එක නම් කිසි වැඩක් නැහැ. අපරාධ සල්ලි කියලා කියනවා. දැන් ඒ වගේ කියලා හිතන ආදරේ. මට හම්බෙන ආදරේ දිහා බලලා තමයි මම ආදරය ගැන අදහස් දෙන්නේ. ඒක වෙලාවකට හොඳ වෙන්න පුළුවන්, විශ්වාසනීය වෙන්න පුළුවන්, ආරක්ෂිත වෙන්න පුළුවන්, සෙනෙහබර වෙන්න පුළුවන්, දයාබර වෙන්න පුළුවන්, ලෙන්ගතු වෙන්න පුළුවන්. හරි. අනිත් කෙනා අයියෝ වැඩක් නැහැ, බොරුවක් කිසි වැඩක් නැහැ, නිකන් සැක කරන්න ගත්ත එකක් වගේ එකක් විතරයි. නිදහසක් නැහැ, පොඩ්ඩක්වත් Tamanට තමන්ගේ වැඩක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් තේරෙන්න ඕනේ ආදරය කියන්නේ මොකක් කියලාද? සාපේක්ෂ දෙයක් කියලා. ඒ නිසා මට ආදරය ගැන දෙන්න පුළුවන් සරලම අදහස ඒක සාපේක්ෂකයක්. සර් පාසල් ප්‍රේමය ගැන මොකක්ද කියන්නේ? සම්මතද අසම්මතද? හැඟීම් වලට සීමාවක් පියාගෙන ආදරය කරන්න තියෙන එකම කාලේ පාසල් කාලේ නෙමෙයිද? නෑ. ඉතින් මරුණට පස්සේ හැඟීම්, ඒ කියන්නේ මැරෙනකම් අපිට හැඟීම් කියනවා ඉපදෙනවා. හරිද? සමහරවිට මැරෙන්න විනාඩියකට කලින් අපිට කෙනෙක් ගැන ආදරයක් හිතෙන්න පුළුවන්. ඒකත් හැඟීමක් නේ. පාසල් ප්‍රේමය
මම දකින විදිහට අසම්මතයි කියන එක නෙවෙයි. පාසල් ප්‍රේමය පාසල් කාලට ගැලපෙන්නේ මගේ අදහස. සාමාන්‍යයෙන් මට තේරෙන විදිහට මම විශ්වාස කරන විදිහට ආදරය කරන්න පුළුවන් කැම්පස් ගියාට පස්සේ. එතකොට අම්මලා තාත්තලා ඇවිල්ලා බලන් ඉන්නේ නැහනේ ඕගොල්ලෝ මොකද කරන්න කියලා. ඕගොල්ලෝ වැඩි හිටි ළමයිනේ. එතකොට ඕගොල්ලෝ වයස අවුරුදු 20ක් 21ක් විතර වැඩි හිටියයි. ඒගොල්ලෝ හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඕගොල්ලෝ හොඳ තෝරා බේරා ගැනීමක් තියෙනවා. පාසල් කාර්ය තෝරා බේර ගැන දවල් හරියන්නේ නැහැ. අත්දැකීමක් නැහැනේ ඕගොල්ලන්ට. සාමාන්‍යයෙන් කියනවා අවුරුදු 20 වෙනකන් නවකතාවක් ලියන්නත් එපා. අවුරුදු 20 වෙනකන් ලව් කරන්නත් එපා කියලා. ඇයි? අත්දැකීම් නැහැ. තේරුම් ගන්න බෑ. ඒ නිසා ඉස්කෝලේ කාලේ ඉස්කෝල වල ටික හරියට කරගන්න. ඊට පස්සේ එතනින් පස්සේ ඉතුරු දේවල් නිකම්ම හරියනවා. ඒ නිසා ඉස්සෙල්ලාම අනික ඉතින් මොන අඩුපාඩුවක්ද නේ? මොකද ඕගොල්ලෝ දැන් මෙයාලා කියලා කසාද බඳින්නේ නැහැ. ඒ හින්දා විභාග ටික හරියට කරගන්න. ඊට පස්සේ කැම්පස් ගියොත් මෙමය කැම්පස් යනවා කියන එක හැමෝටම වෙන්න බෑනේ. කැම්පස් ගියොත් තමන්ට වඩා තමන් ආදරය කරන තමන් කැමති විදිහ කෙනෙක් තෝරගන්න තමන්ට නිදහස තියෙනවා. විශේෂයෙන්ම පිරිමි ළමයින්ට. හොඳේ. මොකද අපේ කැම්පස් එකේ බැච් එකේ ගත්තොත් මේ බැච් එකේ ඉන්නවා 450ක් විතර. ඒකෙන් 35ක් විතර තමයි පිරිමි කට්ටිය ඉන්නේ. අනිත් ඔක්කොම කෙල්ලෝ. 415ක් විතර ඉන්නේ ඔක්කොම කෙල්ලෝ. 35ක් විතර ඉන්නවා පිරිමි ළමයි. ඉතින් අනුපාතේ. ඒ නිසා තමන්ට කැමති විදිහක් කෙනෙක් හොයාගන්න පුළුවන්. ඒ නිසා දැම්ම එපා ඒවා. අත්දැකීම් ගන්න කරන්න ඕනේ නේද? අත්දැකීම් ගන්න කරන්න ඕනි. හැබැයි ඒ වයස අත්දැකීම් ගන්න හොඳ වයසක් නෙවෙයි. අත්දැකීම් ගන්න තමයි තියෙන්නේ. හරිද? දැන් මම කියවනේ මටත් අත්දැකීම් තියෙනවා. එක එක විදිහ අත්දැකීම් තියෙනවානේ. හැබැයි අත්දැකීම් ගන්න අවුරුදු 20වත් පයින්කන් ඉන්න ඕනේ. ඒක හරියට මේ වගේ. පීනන්න ඕනි කියලා අවුරුද්දක් වතින ළමයික වතුරට දැම්මොත් මොකද වෙන්නේ? ගිල්ල මැරෙනවනේ. ඒ වගේ තමයි. ගිල්ල මැරෙන්න ලෑස්ති වෙන්න එපා. ඒකට ප්‍රශ්නයක් ඒක. හරිද? දැන් බඩගිනි කියලා ළමයට එකපාරට ඉඳුල්වත් කට කාලා නැති ළමයට කියලා කෑම එකක් දුන්නොත් එහෙම. ඇයි? එයාට ඒක කන්න පුළුවන්ද නැද්ද කියලාත් අත්දැකීමක් නැහැනේ. ඒ නිසා චුට්ටක් මේ මැචුර් වෙනකන් මේ පරිණත වෙනකන් සමාජයේ ඉන්න ඕනේ. ඒකට තමයි තේරෙන්නේ. සරට පාසල් ප්‍රේමයක් තිබ්බද? මම මගේ සීලය රැකගෙන ආවා. උසස් පෙළ කරන්න මාස 3ක් විතර තියෙනකොට මට එකක් මම එකක් පටන් ගත්තා. හැබැයි ඒකත් A level හෙටයි කියලා අද කියන දවස් නතර කරා. මම හිතන්නේ මම A level පාස් වෙලා මේ ඔය මගේ රිසල්ට් එකත් එක්ක එහෙම මට ගොඩ දාන්න පුළුවන් වුණේ ඒ හින්දා තමයි කියන්නේ. හෙටයි කියලා අද කියන්නේ හෙට එක්සෑම් නම් අද කියන දවස් නතර කරා. හැබැයි ඒක තිබ්බ කියලා මේ හම්බ වෙලා තැන් වල එහෙම නෑ කවදාවත්. නිකන් මැසේජ් එකක් දානවා. ඔව්. ඒක ඇත්තට ප්‍රේමයක් කියලා කියන්නත් බෑ. ඒක නිකන් සමීප සම්බන්ධතාවයක්. ඒක එහෙම ආදරේ එහෙම එකක් නෑ. තිබිලා නෑ. ඒක නිකන් good morning කොහොමද පාඩම් කරන්න. අර එහෙම එකක් නිකන්. ඒක සමීප සම්බන්ධකම. ආදරයක් නෙවෙයි. ඇයිසේ නැවැත්තුවේ? මට ඒක මානසික වදයක් කියලා හිතුණා. මට සාමාන්‍යයෙන් පීඩාවක් තියෙන තැන්වල ඉන්නේ නෑ. මං ආසනය මට වද දෙනවට. හැම වෙලේම කෝල් කර හැම වෙලේම මැසේජ් කර මං ආසනයකට ඉන්නේ. මට හරියන්නේ නැහැ ඒක. මොකද දැන් උනත් තේරෙනවනේ මට ඕගොල්ලොත් එක කරන්න වැඩ ගෝණි තරම් තියෙනවා. ඉතින් මට එහෙම ආදරයකට එහෙම වෙන් කරන්න ලොකු කාලයක් නෑ මට. ඇත්තටම කාලයක් නෑ. ඉතින් දෙක බැලන්ස් එක යනවා. ඒ අරෙන්ද එහෙම නෑ. මම අනික මට පීඩාවක් නම් මට වද දෙනවා නම් මං ආස නෑ. ඒ වගේ තැනක ජීවත් වෙන්න. ඉතින් ඕව තමයි හේතුව. ඇති මේ ඕපදූපනං හරි. දැන් ඊළඟ වාක්‍යෙදි මොකද්ද? තා ප්‍රශ්නයක් අහලා තිබ්බ මම ඒක මගේ හරියද මන්ද කොයින් බ වෙන කේස් එකක් සර්ෆ් එක්සෙල් කතාව වගේ එකක් කියන්න දවසක් කියන්න සර්ෆ් එක්සෙල් වගේ කතාවක් හරි දැන් කෙනා වද දෙන්නේ නැද්ද සර් නෑ පන්ති ඉන්නකොට එක කෝල් එකක්වත් එනවද කියලා තියෙනවද ඔය කියන්නේ මේ දැන් ඔන්ලයින් නෙවෙයි ක්ලාස් එකේ ඉන්නකොටත් එක කෝල් එකක්වත් එනවද කියලා තියෙනවද නෑ මම ආන්සර් කරන්නෙත් නෑනේ ආවත් එහෙම තමයි හරි සංශයාර්ථය මේ බලන්න සැකයක් ආරංචියක් විශ්වාසයක් වාර්තා කිරීමක් බලාපොරොත්තුවක් මායි පාරක් කියන්න සැකයක් ආරංචියක් විශ්වාසයක් වාර්තා කිරීමක් බලාපොරොත්තුවක් වැනි අදහසක් ප්‍රකාශ වේ නම් මෙය සංශයාර්ථයයි මෙහිදී ආඛ්‍යාතයේ තැබීමේදී ප්‍රධාන කරුණු හතරක් සැලකිල්ලට ගැනී 1 2 3 4 මෙන්න මෙතන 4 තියෙනවා හරි දැන් මේ බලන්න සැකයක් ආරංචියක් විශ්වාසයක් වාර්තා කිරීමක් බලාපොරොත්තුවක්
සැකයක් ආරංචියක් විශ්වාසයක් වාර්තා කිරීමක් බලාපොරොත්තුවක් වගේ අදහසක් ප්‍රකාශ වෙනවා නම් අපි ඒවට කියනවා සංශයාර්ථය කියලා නේද? සංශයාර්ථයේදී අපි ප්‍රධාන කරුණු හතරක් සැලකිල්ලට ගන්නවා. මේ බලන්න පළවෙනි එක. ප්‍රධාන වාක්‍ය හා අන්තර් වාක්‍ය ලෙස කොටස් දෙකක් ඇති බව වටහා ගැනීම. වාක්‍යය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එම වාක්‍ය දෙක සම්බන්ධ කිරීමේ ී නිපාතය භාවිත කරනවලු. මෙන්න මේ ී කියන නිපාතය භාවිත කරනවලු. අන්තර්වාක්‍යයේ කතෘ අනුක්ත කිරීම හා ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචනයෙන් තැබීම. මේ බලන්නකෝ. මම ලියන වාක්‍යයක් මෙන්න මෙහෙම. මා චිත්‍රපට බලති. මා චිත්‍රපට බලති. මා චිත්‍රපට බලති. දෙමාපියෝ සැක කරති. මා චිත්‍රපට බලති දෙමාපියෝ සැක කරති. හරි. දැන් මා චිත්‍රපට බලති දෙමාපියෝ සැක කරති. දැන් මේ බලන්න. මේ වාක්‍යයේ තියෙනවලු ප්‍රධාන කොටස් දෙකක්. ඔව් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා තමයි මේ වාක්‍යය තුළ. මේ බලන්න. මම මෙන්න මෙතනින් කඩනවා වාක්‍යය. හරි. මෙන්න මෙතනින් මම කඩනවා. හරිද? දෙමාපියෝ සැක කරති කියන එක මේකේ ප්‍රධාන වාක්‍ය. හරි. ඒයි කියලා මම දැන් කියනවා. ප්‍රධාන වාක්‍ය. දෙමාපියෝ සැක කරති කියන එකේ ඒක තමයි මේ වාක්‍යයේ තියෙන ප්‍රධාන කෑල්ල. ඒක ඇයි කියලා මම දැන් කියන්නම්. මා චිත්‍රපට බලති කියන්නේ මේකේ තියෙන අන්තර් වාක්‍ය. මා චිත්‍රපට බලති කියන්නේ මෙතන තියෙන අන්තර් වාක්‍ය. හරි. මා චිත්‍රපට බලති කියන්නේ මෙතන තියෙන අන්තර් වාක්‍ය. දැන් ඒක වෙන්නේ කොහොමද? මේ බලන්න. ඉස්සෙල්ලා මං කියන එක වෙන මොකුත් හිතන්න නැතුව හොඳට අහගන්න. කවුරු කෙනෙක් කියනවා දෙමාපියෝ සැක කරති. ඒ වාක්‍යය අවුලක් තියනවද? ඒ වාක්‍ය අවුලක් නැහැ. දෙමාපියෝ සැක කරති කියන වාක්‍ය අවුලක් නැහැනේ. හැබැයි දැන් මගෙන් මට කවුරු හරි කිව්වොත් එහෙම දේශාන් දෙමාපියෝ සැක කරති. මං අහන මොකද්ද? අර ප්‍රධාන වාක්‍ය කියන කෑල්ල ඇතුලේ තව කෑල්ලක් හැංගිලා තියෙනව නේද? දෙමාපියෝ සැක කරති. මොකක්ද කියලා අපිට ප්‍රශ්නයක් අහන්න සිද්ධ වෙනවනේ. ඒ මොකක්ද කියලා ප්‍රශ්න කරන කෑල්ලට අපි කියනවා අන්තර් වාක්‍ය කියලා. ඇතුලේනේ තියෙන්නේ. ප්‍රධාන වාක්‍ය අතරනේ තියෙන්නේ. ඒ හින්දා ඒකට අපි කියනවා අන්තර් වාක්‍ය කියලා. හරිද? ඒකට අපි කියනවා අන්තර් වාක්‍ය කියලා. දැන් අපිට කියනවා තව අනිත් කාරණාව. ඉතින් මේ ප්‍රධාන වාක්‍යයි අන්තර් වාක්‍යයි සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද? ප්‍රධාන වාක්‍යයි අන්තර් වාක්‍යයි සම්බන්ධ වෙලා තියෙන්නේ ී කියන නිපාතේ. ඉස්සෙල්ලාම ඒ ටික ඉගෙන ගන්න. ප්‍රධාන වාක්‍ය කියලා එකක් තියෙනවා අන්තර් වාක්‍ය කියලා එකක් තියෙනවා. ප්‍රධාන වාක්‍යයි අන්තර් වාක්‍යයි සම්බන්ධ කරලා තියෙන්නේ ී කියන නිපාතයෙන්. දැන් මේකේ තියෙන ලක්ෂණ ටික බලන්න. ප්‍රධාන වාක්‍ය සාමාන්‍ය සිරිත් පරිදි උක්තාඛ්‍යාත රීතිවලට අනුකූලව ආඛ්‍යාතයේ තියලා තියෙනවා. මේ දෙමව්පියෝ කියන්නේ බහුවචනයක් ආඛ්‍යාතයේ බහුවචනෙන් තමයි තියලා තියෙන්නේ. හරිනේ. අන්තර් වාක්‍යයේ කතෘ අනුක්තයි. මේ මා කියලානේ තියෙන්නේ. අන්තර් වාක්‍යයේ කතෘ අනුක්තයි. ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ ප්‍රථම පුරුෂ බහුවචනෙන්. ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ ප්‍රථම පුරුෂ බහුවචනෙන් තමයි ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ. හරිද? ඉතින් ඕක තමයි වාක්‍ය රීතිය. මා අයිපාරක් කියන්න. මේ බලන්න. මා චිත්‍රපට බලති දෙමාපියෝ සැක කරති. මේ වාක්‍ය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන වාක්‍ය සහ අන්තර් වාක්‍ය කියලා. ප්‍රධාන වාක්‍යයේ උක්තාඛ්‍යාත පැටලෙන්නේ නැහැ. සාමාන්‍ය සිරිත් පරිදිමයි තියෙන්නේ. ප්‍රධාන වාක්‍ය අන්තර් වාක්‍යය සම්බන්ධ වෙන්නේ ඊ කියන නිපාතයෙන්. අන්තර් වාක්‍යයේ තියෙන ලක්ෂණ මොනවද? ඒකේ කතෘ අනුක්තයි. ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනයි. පැහැදිලිද? රයිට්. මේ බලන්න තව එකක්. මම ලියනවා අප විභාගය ජය ගනිති. අප විභාගයේ ජය ගනිති. ගුරුවරු
සිතති. අප විභාගයේ ජය ගනිති ගුරුවරු සිතති. අප විභාගයේ ජය ගනිති ගුරුවරු සිතති. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මම මොකුත් කියන්නේ නැහැ. පොඩ්ඩක් ටියුට් එකේ ඉඳ තියෙනවද කියලා බලන්න. පොඩ්ඩක් ටියුට් එකේ ඉඩ හරි. මෙහෙම කරලා ටියුට් එකේ ඔය තියෙන්නේ හිස්තනක්. 9 වෙනි වාක්‍ය රීතිය යට දෙනවනේ හිස්තනක්. හරි. ඒකේ ලියන්න මෙන්න මේ වාක්‍ය. මේක ලියලා මම අර කියපු විදිහට මේක වෙන් කරන්න බලන්න. මම ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා දැන් ආයි පාර කියන්නේ. මම ඊට පස්සේ ආයි ඕගලන්ට පෙනී ඉඳලා මම මේ වාක්‍ය අර වගේ කලින් වගේම කෑලි කෑලි වලට වෙන් කරලා පෙන්නනවා. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ වෙන් කරලා පෙන්නන්න මට මේක. මම විනාඩියක් දෙන්නම් ඉස්සෙල්ලා ඕගොල්ලෝ මේක වෙන් කරලා පෙන්නන්න මට. හරි වෙන් කරන්න බලන්න. තව විනාඩියක් දෙන්න වෙන් කරන්න. හරි දැන් මං වෙන් කරන්නම් මෙන්න මේ ටික. මේ බලන්න. අපි විභාගයේ ජය ගනිති ගුරුවරු සිතති කිව්වහම හරිම සරලයි. ගුරුවරු සිතති තමයි ප්‍රධාන වාක්‍යය. ඒක දාන්න පුළුවන් නේ අවුලක් නැහැ. ප්‍රධාන වාක්‍යය. හරි ප්‍රධාන වාක්‍යය. ඒ දයන්න හරි කැත විදිහට ලියුනේ. ඊ කියන්නේ සම්බන්ධක නිපාතය. හරිනේ. අප විභාගයේ ජය ගනිති කියන්නේ අන්තර් වාක්‍ය.
අන්තර්වාක්‍ය හරි අන්තර්වාක්‍යයේ කතෘ මොන ස්වරූපෙන්ද ඉන්නේ අන්තර්වාක්‍යයේ කතෘ අනුක්ත ස්වරූපෙන් තමයි ඉන්නේ ඒ වගේම ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ කොහොමද ප්‍රථම පුරුෂ බහුවචනේ ප්‍රථම පුරුෂ බහුවචනෙන් තමයි ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ පැහැදිලිනේ right වැරදුනා නම් ලියා ගන්න විනාඩියක් දෙන්න ඊට පස්සේ අපි ඊළඟ වාක්‍යෙ ඉදිරියට යමු හරි ඔයගොල්ලෝ හදාගන්න නැති නේද එහෙනම් හරි සර් තව එකක් කියලා දෙන්න බැරිද හරි මම කියලා දෙන්නම් තව එකක් කියලා දෙන්න මේ බලන්න ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරති ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරති හමුදා නිලධාරීහු ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරති හමුදා නිලධාරීහු සැක කරති right මේ බලන්න පුතේ දැන් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරති නිලධාරීහු සැක කරති මට මතක් වෙනවා මේ වාක්‍ය කියනකොට මේ සරත් ෆොන්සේකට මරාගෙන මරන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු සිද්ධිය හරි ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරති හමුදා නිලධාරීහු සැක කරති කිව්වහම මේ බලන්නකෝ මේ වාක්‍ය ඇතුලේ නිලධාරීහු සැක කරති කියන එක ප්‍රධාන වාක්‍ය නේද නිලධාරීහු සැක කරති කියන එක ප්‍රධාන වාක්‍යනේ ඇයි නිලධාරීහු සැක කරති කියන එක කෙලින්ම උඩින් දාන්න පුළුවන් වාක්‍යයක් කිසි අවුලක් නැහැ හරිද අතන මේ හමුදා නිලධාරීහු කියන කොටසම එන්න ඕනි හමුදා නිලධාරීහු කියන කොටසම එන්න ඕනි ඒක ප්‍රධාන වාක්‍ය මේ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තියෙන මේ යි කියන නිපාතේ හරිද ඒක තමයි සම්බන්ධක නිපාතය හරිනේ නිපාතය ඒක තමයි සම්බන්ධක නිපාතය එතකොට ප්‍රධාන වාක්‍ය ඇතුලේ තව වාක්‍යයක් තියෙනවනේ
ප්‍රධාන වාක්‍ය ඇතුළේ තියෙන වාක්‍යයට අපි කියනවා අන්තර්වාක්‍ය කියලා. ඒක තමයි අන්තර්වාක්‍ය. ඒක ඇතුළේ තියෙන ඉඳන් අපි කියනවා අන්තර්වාක්‍ය කියලා. හරිනේ. අන්තර්වාක්‍ය කතෘ මොන ස්වරූපෙන්ද ඉන්නේ මෙතන මේ අනුක්ත ස්වරූපෙන් තමයි ඉන්නේ. එයි දන්නවද? මෙතන මේ වෙනකොටත් උක්තයක් ඉන්නවනේ මේ හමුදා නිලධාරීහු කියන එක උක්ත වෙලා ඉවරයි මේ. ඉතින් එතන උක්තයක් ඉන්නකොට මෙතන ආයි උක්තයක් ගහන්න බෑ අපිට. ඒ නිසා මෙතන යා අනුක්ත කියලා තමයි අපි තියන්නේ. ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරති. කරති කියන ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතයක්. හරි. ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතයක්. ඉතින් ඔහොම තමයි මේ වාක්‍ය සැකසෙන්නේ. පුතේ උදාර තේරුණාද ඔයාලට? ඊ වෙනකොට යයි දාන්න පුළුවන්ද? අචින්ත නිකන් දාලා බලන්න ඒ කෑල්ල දාලා ගැලපෙනවද කියලා වාක්‍ය. ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් සැලසුම් කරති යයි ගැලපෙන්නේ. අනිත් එක ඊ කියන්නේ පද සම්බන්ධක නිපාත කියලා මම සමාස පාඩුවේදී කියලා දුන්නා. ඒ නිසා යයි දාන්න බෑ. උදාර තේරුණාද? තව එකක් කියලා දෙන්න ඕන නම් කියන තව එකක් කියලා දෙන්න. උදාර උදාර ඉන්නවද? සර් ඒක පුරුෂ මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද? හොයාගන්න දෙයක් නැහැ. හරිද? මේක වෙනස් වෙන්නේ නැහැ. මතක තියාගන්න තියෙන මොකක්ද දන්නවද? අන්තර්වාක්‍යයේ කතෘ අනුක්තයි ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනයි. ඒක වෙනස් වෙන්නේ නැහැ පුතේ කොයිලාවත්. පැටලෙන්නේ නැහැ හින්දා. ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනයි. එච්චර වෙනස් වෙන්නේ නැහැ. හරිද? මෙහෙමයි ප්‍රධාන වාක්‍යයේ උක්ති අනුක්ති සාමාන්‍ය සිරිත් පරිදි තියෙනවා. අන්තර්වාක්‍යයේ කතෘ අනුක්තයි ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනෙන් තියෙනවා. සිම්පල්. හරි. right. අපි යන් ටියුට් එකට. මම ලියන වාක්‍යයක් මෙන්න මෙහෙම. තේරුණා? හරි හරි. ඕකේ. මම ලියන වාක්‍යයක් මෙන්න මෙහෙම. මෙතන ඔයගොල්ලෝ හිටසක් ලිව්වනේ. තව කෑල්ලක් ලියාගෙන ඇතිනේ නේ. මෙන්න මේක ලියමු අපි. මා ප්‍රේම කරති. මා ප්‍රේම කරති. කෙල්ලෝ විශ්වාස කරති. මා ප්‍රේම කරති කෙල්ලෝ විශ්වාස කරති. ඇත්ත වාක්‍යයක් නෙමෙයි මේක බොරු වාක්‍යයක්. මා ප්‍රේම කරති කෙල්ලෝ විශ්වාස කරති. හරි. කෙල්ලෝ ඕකම හරි කැතයි නේද ඒ අර්ථේ. කෙල්ලෙක් කියලා දාමු. කෙල්ලෙක් විශ්වාස කරයි. මා ප්‍රේම කරති කෙල්ලෙක් විශ්වාස කරයි කොහොම බලන්න මම දාලා තියෙන විදිහ හරිද කියලා. මේ ප්‍රධාන වාක්‍යයේ උක්තයි ආඛ්‍යාතයි ගැලපෙනවා. හරිද? මේ දෙක සම්බන්ධ වෙලා තියෙන ඊ කියන පද සම්බන්ධක නිපාතේ. අන්තර්වාක්‍යයේ කතෘ අනුක්ත කරලා තියෙනවා ආඛ්‍යාතයේ ප්‍රථම පුරුෂ බහුවචනේ තියලා තියෙනවා. එහෙනම් හරිනේ? හරි. right. ඊළඟ එක අන්තර්වාක්‍යයේ කාලය කාල තුනෙන්ම එනවද? සර් ඉතින් උතනට කොල්ලෙක් කියලා දාන්න පුළුවන් නේ. දාන්න පුළුවන්. ඒම ඕල නැහැ. වැඩේ මෙහෙමනේ මම ප්‍රේම කරති කියලා කොල්ලෙක් විශ්වාස කරනවා මට වැඩ නැහැ මම කොල්ලන්ට ප්‍රේම කරන්නේ. හරි. අන්තර්වාක්‍යයේ කාලය කාල තුනෙන්ම එනවද? එනවා. හැබැයි විරල අවස්ථාවලදී තමයි එහෙම එන්නේ. සාමාන්‍යයෙන් ඕගලන්ට දෙන්නේ ඔය අපි දීපු විදිහටම තමයි. එන්නේ නැත්තේ නෑ එනවා. හරි. 10 ද්විත්ව උක්තය. ද්විත්ව උක්තය නේද? මේ බලන්න. කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් කියවෙන පද දෙකක් දක්නට ලැබෙන විට උක්ත දෙකක් ඇති විට එය ද්විත්ව උක්ත ලෙස සැලකේ. ඒ කියන්නේ මොකක්ද දන්නවද? එකම එක්කෙනා දෙවිදිහකට හඳුන්වලා තියෙනවා. එතකොට උක්ත දෙකක් තමයි ඉන්නේ. මේ බලන්න. බෞද්ධයෝ ඉවසිලිවන්තයෝ කියලා තියෙන ඉවසිලිවන්තයෝ වෙන්න ඕනි. බෞද්ධයෝ ඉවසිලිවන්තයෝ වූහ. බෞද්ධයෝ ඉවසිලිවන්ත යන්නේ කියන්න බෑ. බෞද්ධයන් ඉවසිලිවන්ත යන්නේ කියන්නත් බෑ.
බෞද්ධයන් ඉවසිලිවන්තයෝ කියන්නත් බෑ. එහෙනම් තියන්න ඕනි කොහොමද? බෞද්ධයෝ ඉවසිලිවන්තයෝ වූහ. මොකද්ද තර්කේ? මේ බලන්න. ඉවසිලිවන්තයෝම තමයි බෞද්ධයෝ වෙන්නේ. බෞද්ධයෝම තමයි මොක් වෙන්නේද? ඉවසිලිවන්තයෝම වෙන්නේ. ඉවසිලිවන්තයෝම තමයි බෞද්ධයෝ වෙන්නේ. බෞද්ධයම තමයි කවුරු වෙන්නේද? ඉවසිලිවන්තයෝ වෙන්නේ. එතකොට මේ වූහ කියන ආඛ්‍යාතයේ මේ දෙන්න ගැනම කියවෙනවා. හැබැයි දෙන්නම එක්කෙනෙක්. මම ගුරුවරයෙක් වෙමි. මමම තමයි ගුරුවරයා වෙන්නේ. ගුරුවරයාම තමයි මම වෙලා තියෙන්නේ. මම දක්ෂයෙක් වෙමි. මමම තමයි දක්ෂයෙක් වෙලා තියෙන්නේ. දක්ෂයෙක් තමයි මම වෙලා තියෙන්නේ. හරිද? මුස්ලිම් ජාතිකයෝ සහෝදරයෝ වෙති. මුස්ලිම් ජාතිකයෝම තමයි සහෝදරයෝ. සහෝදරයෝම තමයි මුස්ලිම් ජාතිකයෝ. දෙකම එකයිනේ. එහෙනම් ඒවට අපි කියනවා මොනවා කියලාද? ද්විත්ව උක්ත වාක්‍ය කියලා. මේ බලන්න මම තව එකක් ලියනවා. පරාර්ථකාමී මිනිස්සු ලෝකය ලස්සන කරන්නෝ වෙති. මේකත් ලියා ගන්න. පරාර්ථකාමී දැන් මේ වගේ ඇඩ් එකක් ගියාම තමයි කමර්ෂල් ක්‍රෙඩිට් එකේ. ඒ වාක්‍ය වැරදි. ඒක කියන්නේ මොකක්ද දන්නවද? පරාර්ථකාමී මිනිසුන් ලෝකයේ තවත් ලස්සන කරයි. පට්ට වැරදි වාක්‍යයක්. ඇඩ්වර්ටයිසින් කාර්යෝ වාක්‍ය ලියන්න දන්නවනට ගැළපෙන ලියන්න දන්නේ. ඇයි? පරාර්ථකාමී මිනිසුන් ලෝකයේ තවත් ලස්සන කරයි කිව්වම කොහේ වාක්‍ය කතුරු කෙනෙක්? ඒ වාක්‍ය කතුරු කෙනෙක් නෑනේ. ලෝකයේ ලස්සනයි කියලා ලෝකයේ ලස්සන කරයි කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්න ඕනේ කවුරු ගැනද? පරාර්ථකාමී මිනිස්සු ගැන මිසක් මිනිසුන් ගැන නෙවෙයි. හරිද? ඉතින් මෙතන බලන්න පරාර්ථකාමී මිනිස්සු ලෝකයේ ලස්සන කරන්නෝ වෙති කිව්වහම ලෝකයේ ලස්සන කරන්නෝම තමයි පරාර්ථකාමී මිනිස්සු. පරාර්ථකාමී මිනිස්සුම තමයි ලෝකයේ ලස්සන කරන්නෝ. පැහැදිලිද? එහෙනම් මේකත් ලියා ගන්න. හරි? මේකත් ලියා ගන්න. හරි. දැන් ඒක තේරුණානේ කට්ටියට? ද්විත්ව උක්තේදී වෙන්නේ මොකද්ද? දෙන්නම එක්කෙනෙක් ඈ. දැන් ඔවා වාක්‍ය රීති වලින් අභ්‍යාස කරනකොට තමයි ඔවා වැරදින්නේ එහෙම. එතකොට තමයි වැඩේ ගන්නට පොලිෂ් වෙලා එන්නේ. ප්‍රශ්නාර්ථවාචී නිපාත යෝගයේදී ද්විත්වෝක්ත රීතිය භාවිත වේ. ප්‍රශ්න අහනකොට ද්විත්වෝක්ත රීතිය තමයි භාවිත වෙන්නේ. මේ බලන්න. මෙතන ඔව්හු බෞද්ධයෝද? බෞද්ධ කියන එකෙන් අහන්නේ ද කියන ප්‍රශ්නාර්ථයෙන් අහන්නේ බෞද්ධයෝ ගැනයි ඔව්හු ගැනයි. ඔව්හු කියන්නේ බෞද්ධයෝ කියන්නේ දෙගොල්ලන්ම එක්කෙනෙක්. ඒගොල්ලෝ බෞද්ධයෝද? දැන් හිතන්න මෙහෙම. ඒගොල්ලෝ බෞද්ධයෝද? එතකොට ඒගොල්ලෝ බෞද්ධයද කියලා අහුවම දෙගොල්ලම එක්කෙනෙක් ගැනනේ අහන්නේ නේ. බෞද්ධයෝම තමයි ඔව්හු වෙන්නේ. එතකොට දෙගොල්ලම එක්කෙනෙක්. හරිද?
මුස්ලිම් ජාතිකයෝ සහෝදරයෝද මුස්ලිම් ජාතිකයෝ සහෝදරයෝද කිව්වහම මට මොකක්ද දෙන්න මේ මං කියනද මොකද මුස්ලිම් ජාතිකයෝ සහෝදරයෝද කිව්වහම මේ බන් සහෝදරයෝම තමයි මුස්ලිම් ජාතිකයෝ කියලා අහලා තියෙන්නේ. හරිද? ඇත්තට මට නම් එහෙම තමයි මම දන්නේ මගේ මතය මම නම් එහෙම ජාතිවාදී මිනිස්සෙක් නෙවෙයි. මොකද මට සිංහල යාළුවෝ වගේ මුස්ලිම් යාළුවෝත් ඉන්න. හැබැයි 14යි ගොඩක් නෑ. ඉතින් මට නම් ඒගොල්ලන්ගේ කිසි වැරද්දක් නෑ. මුස්ලිම් ජාතිකයෝ සහෝදරයෝද? එතකොට සහෝදරයෝම ගැනම තමයි මුස්ලිම් ජාතිකයෝ කියලා අහන්නේ. හරිද? සහෝදරයෝම තමයි මුස්ලිම් ජාතිකයෝ වෙන්නේ මේ. පැහැදිලිද? මුස්ලිම් ජාතිකයෝම තමයි සහෝදරයෝ වෙන්නේ. සහෝදරයෝම තමයි කවුරු වෙන්නේද? මුස්ලිම් ජාතිකයෝ වෙන්නේ. එතකොට එහෙම බැලුවහම ප්‍රශ්නාර්ථවාචී නිපාත යෝගයේදී වුණත් අපි ද්විත්ත උක්ත රීතියම තමයි පාවිච්චි කරන්නේ. හරි? ද්විත්ත උක්ත රීතියම තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් මම දෙනවා ආයි පාරක් වාක්‍යයක් මෙන්න මෙහෙම. ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්ෂ යෝද ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්ෂයෝද ගායකයා විශිෂ්ටයෙක්ද ඔය දෙක ලියාගන්න බලන්න ගායකයා විශිෂ්ටයෙක්ද ක්‍රිකට් ක්‍රීඩකයෝ දක්ෂයෝද ගායකයා විශිෂ්ටයෙක්ද හරි මේ දෙකත් ලියාගන්න ප්‍රශ්නාර්ථවාචී නිපාත යෝගයේදී ද්විත්ත උක්ත රීතිය භාවිත වෙයි එතකොට ද්විත්ත උක්ත රීතියම තමයි මෙතනද ප්‍රශ්නාර්ථවාචයේදී නැත්නම් ප්‍රශ්නයක් අහනකොටත් පාවිච්චි කරන්නේ ඒ රීතියම තමයි ඕක පැටලෙන්න පුළුවන් ටෙස්ට් එකේදී එහෙම පැටලුනොත් එහෙම විනාසයි ඒ හින්දා එහෙම කරන්න එපා හරි පටල ගන්න එපා ලියාගන්න බා chat එකට එක්කෙනෙක් දාලා තියෙනවා සර් ලියාගෙන යන නවල් එකේ තියෙන්නේ පෞද්ගලික අත්දැකීමක් එදිරිවීර සරච්චන්ද්‍ර දීපු කපටි උත්තරේ තමයි මට දෙන්න වෙන්නේ සාහිත්‍ය කියලා කියන්නේ ඇත්ත පොඩ්ඩයි බොරුව පොඩ්ඩයි මුසු කරලා ලියන එක සත්‍ය තියෙනවා සත්‍යයක් තියෙනවා පරිකල්පනයක් තියෙනවා දෙකම තියෙනවා එදිරිවීර සරච්චන්ද්‍ර මලගියත්ව ලිව්වහම මලගියත්ව කියපු මිනිස්සු අහනවා මේ දෙවෙන්ද්‍රාසන් කියන්නේ ඔයාද දෙවෙන්ද්‍රාසනුත් බඳින්න පරක් වුණා ඔයත් බඳින්න පරක් වුණා සරච්චන්ද්‍ර සර්ගේ වයිෆ් මිසිස් සරච්චන්ද්‍ර අවුරුදු 30ක් බාලයි සරච්චන්ද්‍ර සර්ට වඩා අවුරුදු 30ක් එතකොට දැන් මම සරච්චන්ද්‍ර සර් නම් මම බඳින්න ඉන්න කෙනා තාම ඉපදිලාවත් නෑ මට 30ක් නෑනේ හරිද එතකොට මේ එහෙම එතකොට ඇත්ත පොඩ්ඩයි බොරුව පොඩ්ඩයි තමයි තියෙන්න ඕනි සාහිත්‍යය ඇතුලේ ඇත්තම ලියන්නත් බෑ බොරුවම ලියන්නත් බෑ දෙකම මික්ස් එකේ ලිව්වම හරි එතකොට මම හිතනවා උත්තරේ හම්බෙන්නේ නැති කියලා රයිට් ලියා ගන්න ඉතින් මේක 12 වෙනි රීතිය කෝ කොයි කවුරුද ආදී ප්‍රශ්නාර්ථවාචී පදවල කතෘ උක්ත කොට තැබිය යුතුය කෝ කොයි කවුරුද ආදී ප්‍රශ්නාර්ථවාචී පදවල කතෘ උක්ත කොට තැබිය යුතුය අචින්තගේ ප්‍රශ්නෙට මේ ප්‍රසිද්ධිය කියන්න බෑ මේ ඒක ඇවිල්ලා අචින්ත තමන්ගේ කැමැත්ත ඒකට අපිට මොකුත් කියන්න බෑ වැඩිමහල් කෙනෙක්ට වෙන්න පුළුවන් ගොඩාක් බාල කෙනෙක්ට වෙන්න පුළුවන් ඒක ලෝකේ ස්වභාවය ලංකාව ඇතුලේ සංස්කෘතිකව බැලුවහම ඒක ගැලපෙන්නේ නැහැ අචින්ත හරි ළමයි අනිතවටම කියන අචින්ත අහලා තියෙන්නේ අක්කා කෙනෙක්ට කියන්නේ වැඩිමහල් කෙනෙක්ට වයසින් වැඩි කෙනෙක්ට ආදරය කරන එක ගැටලුවක්ද කියලා ඒකට ඉතින් කාටවත් මොකුත් කියන්න බෑනේ තමන්ගේ කැමැත්තට තමන් ස්වාධීන වෙන්න බෑ ලංකාවේ සංස්කෘතිය අනුව ඒක ගැලපෙන්නේ නැහැ විශ්වවිද්‍යාල කැම්පස් එකේදී ඕකට කියන ලැම්බර්ට් කේස් කියලා හරි අක්කා කෙනෙක් කියලා හැබැයි එහෙම සම්බන්ධතා තියෙනවා
අප ඔයම සම්බන්ධතා ඕනි තරම් තියෙනවා. මේ කියන්නේ මේ සමාජය තුලේ ඒ වගේ සම්බන්ධකම් තියෙන ඕනි තරම්. ඉතින් ගැලපෙන්නේ. right. කෝ කොයි කවුරුද ආදී ප්‍රශ්නාර්ථවාචී පදවල කතෘ උක්ත කරන්නලු. හරිද මේ බලන්න. දරුවන් මුලා කළ ගුරුවරු කොහිද? එක පාරක් ළමයි ඔය වගේ ටියුට් එක කොහිල කියලා ලියවිලානේ. ලියවිලා මගේ අවුලක් නෙවෙයි ටයිප් කරපු කෙනාගේ අවුලක්. මම බලලා කොහිල මොකද තියෙන්නේ කියලා. එහෙම වෙනවා. right. දරුවන් මුලා කළ ගුරුවරු කොහිද මේ බලන්න. කෝ කොයි කවුරුද මෙන්න මේ ටික නහන්නේ. කෝ කොයි කවුරුද කියන ප්‍රශ්නාර්ථවාචී පද එනවනම් කතෘ උක්ත කරලා තියන්න ඕනිලු. දැන් අපි දන්නවා කතෘ කියන්නේ වාක්‍යයේ ක්‍රියාව කරන පදය. ඒව මම ඕනි තරම් මීට කලින් උගන්ලා තියෙනවා. එතකොට දරුවන් මුලා කළ ගුරුවරු කොහෙද කිව්වහම මුලා කළා කියන ක්‍රියාව කළේ කවුද? ගුරුවරුනේ. මේ බලන්න ගුරුවරු කියන පදේ උක්ත වෙලා නෙත් තියෙන්නේ මේ. උක්ත වෙලා තියෙන්නේ. උක්ත වෙලා තියෙනවා කියන එක මම තව උදාහරණයක් කියන්නම් මේ බලන්න. කොහිද කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ ගුරුවරු ගැනනේ. එහෙනම් ඉතින් ගුරුවරු කියන්නේ උක්ත පදේ තමයි. නිවසියන් මෙතන නිවසියන්ට වෙන්න ඕන ටයිපින් මිස්ටේක් එකක් එක. නිවසියන්ට හමු වූ අපරාධකාරයෝ කවරහුද? එතකොට වැඩේ කරලා තියෙන අපරාධකරුවෝ. හරිද? වැඩේ කරලා තියෙන අපරාධකරුවෝ. එතකොට අපරාධකරුවෝ මෙතන උක්ත වෙලා තියෙනවා. කවරහුද කියන අවසාන ක්‍රියාවෙන් කියවිලා තියෙන්නේ අපරාධකරුවෝ ගැන. ඉතින් එයා කොහොමද එහෙනම් උක්ත ස්වරූපෙන් තමයි ඉන්නේ. එහෙනම් කෝ කොයි කවුරුද ආදී ප්‍රශ්නාර්ථවාචී පදවල කතෘ උක්ත කොට තැබිය යුතුය. අපි වාක්‍යයකුත් ලියාගමු. එතකොට වැඩේ ෆුල්ෆිල් වෙන හින්දා. රට වනසන ඇමතිවරු කොයි? රට වනසන ඇමතිවරු කොයි? රට වනසන ඇමතිවරු කොයි? හරි. ඊළඟට අපි තව එකක් ලියමු. මා හැරගිය මේකත් මේ අනිස සර්ගේ වාක්‍යයක්ද කියලා මහන්නවා. මා හැරගිය එහෙම ගත්තත් කමක් නැහැ. මා හැරගිය පෙම්වතියෝ මා හැරගිය පෙම්වතියෝ කෝ ජපන්නගේ පෙම්වතියෝ කෝ මා හැරගිය පෙම්වතියෝ කෝ. හරි. කෝ කියන අවසාන ක්‍රියාව නැහනේ පෙම්වතිය ගැනනේ. එහෙනම් ඒගොල්ලෝ උක්ත ස්වරූපෙන් තමයි තියන්න ඕනේ. රයිට්. මේ දෙකත් ලියා ගන්න. මාර වැඩෙලමයි මේ මට කතා කරෙන්නම මේක මියුට් කරලා. ශ්‍රුති සූචනාර්ථයේ යෙදෙන ලූල නිපාත සමග යෙදෙන කතෘ උක්ත කර තැබිය යුතුය. ශ්‍රුති සූචනාර්ථ මේක ශ්‍රැති සූචනාර්ථය එහෙම නෙවෙයි. ශ්‍රුති සූචනාර්ථය. ශ්‍රුති සූචනාර්ථය කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඉස්සෙල්ලා ඒක දැනගෙන ඉන්න බෑ. දාගන්න උඩින් හරි කමන්නේ ලියන්න. ඇසූ දෙයක් නැවත පැවසීම. ඇසූ දෙයක් නැවත පැවසීම. ශ්‍රුති සූචනාර්ථය. ඇසූ දෙයක් නැවත පැවසීම. ඇසූ දෙයක් නැවත පැවසීම තමයි ශ්‍රුති සූචනාර්ථය කියලා කියන්නේ. හරි ඒක ලියාගන්න. ශ්‍රුති සූචනාර්ථය. දැන් මොකද්ද කියන්නේ?
ශ්‍රුති සූචනාර්ථයේ යෙදෙන ලූල නිපාත සමග යෙදෙන කතෘ උක්ත කර තැබිය හැකිය. ඒ කියන්නේ දැන් මේ බලන්න. දැන් මම ඕගලන්ට ඔය කතා හැම කියනකොට හරිද? මම කියනවා නේද දැන් මම එකපාරක් කිව්වා දැන් මේ දවස්වල තව පොඩි කතාවක් කියන්නම්කෝ. දැන් මේ ඔය 2000න් පස්සේ ළමයින්ට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ කියලා කියනවා නේද? මම ඒකට අර්ධ වශයෙන් එකග වෙන කෙනෙක්. ඔයගොල්ලෝ 2000න් පස්සේනේ. ඒකට අර්ධ වශයෙන් එකග වෙන්නේ ඇයි දන්නවද? 2000න් පස්සේ කියන ජෙනරේෂන් එක දැන් අපි අයිති වෙන්නේ ඒ ජෙනරේෂන් එකට නෙවෙයි. 2000න් පස්සේ කියන ජෙනරේෂන් එකේ ඉන්න කට්ටියට වෙන ටැලන්ට්ස් ටිකක් තියෙනවා. හරිද? වෙන ටැලන්ට්ස් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ගේ තින්කින් පැටර්න් එක ටිකක් වෙනස්. අපි ගුරුවරුන්ට සමීප වෙලා හිටපු තරමට වඩා ඒගොල්ලෝ අපිනේ දැන් ගුරුවරු. එතකොට අපිට සමීප වෙලා තියෙන ප්‍රමාණය වැඩි. ඒකට මේ සෝෂල් මීඩියාත් බලපාලා තියෙනවා. සහ මේ කොවිඩ් කතන්දර, පාස්කු, ඒවෙන් ඔන්ලයින් එඩියුකේෂන් එකට ඇවිල්ලා දිනවා. එතකොට සමීප වෙනවනේ කොහොමද? හැබැයි ඒගොල්ලන්ගේ තියෙන ගැටලුව තමයි ඒගොල්ලෝ අතීතය හාර උස්සලා බලන්නේ නැහැ. රැල්ලට කියන ඔක්කොම. හරිද? උදාහරණයක් කියන්න. මං අර එදා කිව්වා නේද අර මේ ලංකාවේ දේශපාලනඥයන්ගේ එක එක රස කතා කියනකොට Facebook එකේ තිබ්බා සමීක්ෂණයක් පසුගිය අවුරුදු 70 ඇතුළත ලංකාවේ බිහි වූ විශිෂ්ටතම පාලකයා කවුද? ගොඩාක් කට්ටිය උත්තර දීලා තිබ්බේ සිරිමාවෝ බණ්ඩාරනායක කියලා. සිරිමාවෝ බණ්ඩාරනායකට වඩා හොඳ කට්ටිය හිටියේ නැද්ද ලංකාවේ? ජෝතිපාලගේ සින්දු තහනම් කරපු දෙනවක හාමිනේ රඟපාපු ෆිල්ම් බාර නොගත්ත රේඩියෝ චැනල් තහනම් කරපු මේ ඊට පස්සේ මිනිස්සුන්ට දුර්භීක්ෂ කාලේ පාලනය කරගන්න බැරි වෙච්ච දකුණේ වාමාංශික ව්‍යාපාර වර්ධනය වෙනකන් S2 වහගෙන බලාගෙන හිටපු සිරිමාව හොඳයිලු. හොඳ ඇති ටිකයිනේ හොඳ. හරිද? එතකොට 2000න් පස්සේ කටට තේරෙන්නේ නැහැ. දැන් මේ පහුගිය සතියේ මේ පහුගිය දවසක මරුණානේ මහරජා. මහරජා කියලා කියන්නේ සිරිසේ අයිතිකාරයා නෑ ඉන්දියන් එක්කෙනෙක්නේ. මම දැක්ක ළමයි ගොඩාක් දාලා තිනා පෝස්ට් මේ යසයි ඉන්දියන් කාරයා මරුණ එක. හරිද? අපේ සංස්කෘතිය කෑවා. සංස්කෘතිය කෑවා කියන එක සිරසට විතරක් අයිති එකක් නෙවෙයි. ජාතික රූපවාහිනියත් සංස්කෘතිය කෑවා තමයි. මොකද ඉසිවර වෙදදුරු ඊට පස්සේ අර චංගුමී මොකද්ද ඒ කතාව ඒව හැම ගෙනාවේ ජාතික රූපවාහිනියනේ. හරිද? ඒව ගෙනාවේ හැම ජාතික රූපවාහිනිය. එහෙම බලමු ඒගොල්ලෝ සංස්කෘතිය කාලා තියෙනවා. අනිත් එක තමයි මේ ඔය අර පැත්තෙනුත් එනවා උත්තරයක් අභීත දීනි කියලා අපේ පුංචිගේ දුව මේ දවස්වල අපේ ගෙදර ඉන්න පොඩි එක්කෙනා. ඒතකොට ඉස්කෝලේ එහෙම නිවාඩු හින්දා එයාත් මේ දවස්වල අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. දැන් ඔය එයාත් කියනවා එයාත් ඇවිල්ලා කොරියන් පිස්සුව ගහපු එක්කෙනෙක්. හරිද? පොඩි මොංගල් ගතියකුත් තියෙනවා. ඒක වෙනම අපි කතා කරමු. මේ කොහොම හරි මේ දැන් මහරජා මොනවද එතකොට අපිට කරලා නැද්ද මොකුත්? ඕගොල්ලෝ ආදරය කරන ගායකයෝ කී දෙනෙක් ලංකාවට බිහිකරන්න මග පාදපු කෙනෙක්ද මේ මහරජා කියලා කියන්නේ? උදාහරණ කියන්න. අජිත් බණ්ඩාර ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. ප්‍රදීප් රංගන දන්නවනේ රත්නපුරෙන් සුපර්ස්ටාර් වුණ එක්කෙනා. ප්‍රදීප් රංගන, සුරේන්ද්‍ර පෙරේරා, දසුන් මදුෂාන්, පියත් රාජපක්ෂ තව කවුද? ඔය වගේ ගායක ගායිකාවෝ රසක් බිහි කරා. ඊට පස්සේ සිරසෙන් එළියට ආපු ආටිස්ලා ශල්නි තාරකා. හරි. ඊට පස්සේ පවනි මදුෂානි. ඕමම ආටිස්ලා කන්දරාවක් ඉන්නවා. සිරසෙන් එළියට ආපු රියැලිටි සෙක්ටර් එක ලංකාවේ සුපර්ස්ටාර් දැන් ඩ්‍රීම් ස්ටාර්, හිරු ස්ටාර් ඔහොම තියෙනවනේ. ඒ ඔය ස්ටාර් කන්සෙප්ට් එක ලංකාවට ඉස්සෙල්ලාම ගෙනාවෙත් සිරස. හරිද? අපි ආදරය කරන කාටුන් ස්කුබිඩූ ගෙනාවා, සූරපප්පා පෙන්නුවා. බෙන්ටෙනුත් ඒකද මන්ද පෙන්නුවේ. බෙන්ටෙන් හරිද? ඔය වගේ කාටුන් කොච්චර සිරසෙන් අපිට ගෙනාවද? හරිද? එතකොට අපි ආදරය කරන තව ටෙලි නාට්‍ය තිබ්බා. නෝනාවරුනි මහත්තුරුනි, යස් බොස් හරි ඔය වගේ අර කමීඩියන් ටෙලි ඩ්‍රාමාස් ගොඩාක් ගෙනාපු කෙනෙක්. එතකොට එයා වැඩ කරලා නැත්තේ නෑ ලංකාවට. අනිත් එක මොකුත් ඕනේ නෑ. ජාතික රූපවාහිනියේ ප්‍රධාන ටවර් එක තියෙන්නේ පිදුරුතලාගල. මම මේක කියලා දෙනවා මීට කලින්. පිදුරුතලාගල මේ ඉඩමේ, ඒ කියන්නේ පිදුරුතලාගල අර ටවර් එක හයි කරලා තියෙන ඉඩම අයිති ලංකාවට නෙවෙයි මහරජාට තමයි ඒ ඉඩම අයිති. ජීවිතේට බලන්නකො ජාතික රූපවාහිනියෙන් කොක්කක් දාන්නද කියලා සිරසට. නෑ කොකු දාන්නේ ඇයි? සිරසෙන් එකයි කියන්නේ මේ නටන ලෑස්ති වෙන්න එපා. විනාඩි 5න් වහනවා උඹලගේ channel එක. ඇයි? උඹලගේ සිග්නල් කුල්ල තියෙන්නේ අපේ ඉඩමේ. සිම්පල් කේස් එකක්. ඒ නිසා මහරජාලා අපි බැන්නට මහරජා කියන්නේ එසේ මෙසේ පොරක් එහෙම නෙවෙයි. මොකුත් ඕනේ නෑ.
ස්ටයින් ස්ටුඩියෝස් රත්මලාන ලංකාවේ දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය ගැහුවා. ඒක ගැහුවෙත් මහරජා තමයි. හරි. ඉතින් ඒ විදිහේ වැඩ ගොඩාක් කරපු කෙනෙක්. ඒ හින්දා පොඩ්ඩක් ඉතිහාසය හොයන්න. ඉතිහාසය හෙව්වම අපිට අහු වෙනවා අපි දන්නේ නැති කෑලි. අචින් දාදින කෑව කිව්වට ගාන්නෙම ලයිෆ් බෝයි සබන්. දත් මදින්නේ සිග්නල් වලින් හරියට හරි. අඟුරු කෑල්ලෙන් දත් මදින්නේ නැහැ නේ ඔය කවුරුත් නැද්ද? හරි. ශ්‍රුති සූචනාර්ථයේ දෙන ලූල නිපාත සමග යෙදෙන කතර උක්ත කර තිබිය යුතුයි. ඉතින් මම ඔතෙන්ට තමයි මෙතෙන්ට දැන් කියන්නේ කරි මෙතෙන්ට තමයි ආවේ. මම ඔය කියනකොට කියනවා නේද මේ මම ඔහොම කියලා කිව්වා මේ ඔය බත්තර මුල්ල පැත්තේ තියෙන ග්‍රවුන්ඩ් එකක් මට ග්‍රවුන්ඩ් එකේ නම මතක නැහැ නගරාධිපති කියන නමක් තිබ්බේ. ඒ ග්‍රවුන්ඩ් එක අයින් කරලා එතන දැන් HSBC බැංකුව ගහලා තියෙනවා. ඒක කරේ රවි කරුණානායකලු. මම දැක්කේ නෑනේ. මට කවුරු හරි කියපු එකක්. ඒක කරේ රවි කරුණානායකලු. හරිද? ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත්අඩංගුවට අරගෙන මැරුවා කියලා මිනිස්සු කියනවාලු. මම දැක්කේ නෑ. හරිද? එතකොට LTT එකේ නායක ප්‍රභාකරන් යුද්ධ අන්තිම වෙලාවේ පැනලා යන්න හැදුවාලු. මම දැක්කේ නෑ. ඉතින් ඒ තියෙන සුති සූචනාර්ථය තමයි. අරයා මෙහෙම කිව්වලු, එයා හෙට ගමට යනවලු, අරයා තරඟයෙන් දින්නලු, ඊයේ මැච් එක දින්නලු. හරි. ඊයේ නාටකංකාරයෝ මේ ඊයේ නාටකංකාරයෝගේ නාට්‍ය පෙන්නුවලු. අපි දන්නේ. කවුරු හරි කෙනෙක් අපිට කිව්විද අපි තව කෙනෙක්ට කියන පෙන්නුවලු. හරිද? ඔය කියන්නේ ගෑල්ලා මෙහෙම කියන බලන්නකෝ හරි අරයට මෙහෙම වෙලාලු වෙලාලු දැක්කේ නෑ කවුරු හරි කියප එකක් අහලා කියනවා අනිත් පැත්තට. අරයා පැනලා ගිහිල්ලාලු. අරයට කොරෝනලු මේ දවස්වල කියනවා. අරයට අහවල් ගෙදර අර ඉන්නේනේ අර යාට කොරෝනලු. අපි දැක්කද නේ? අපි දැක්කේ නෑ කවුරු හරි කියප එකක් අපි අනිත් පැත්තට කියනවා. ඒකට කියනවා ශ්‍රුති සූචනාර්ථය කියලා. ඇසූ දෙයක් නැවත පැවසී. හරිනේ. එහෙනම් ශ්‍රුති සූචනාර්ථයේ ලූල නිපාත සමග යෙදෙන කතෘ උක්ත කරන්න ඕනේ මේ බන්. රජතුමා හෙට පෙරහැරේ යන්නේලු. අපි දැක්කේ නෑ අපිට රජතුමා කෝල් කරලා කිව්වේ නෑ පෙරහැරේ යනවා කියලා. හැබැයි අපිට වෙන කෙනෙක් කිව්වා රජතුමා පෙරහැරේ යනවා කියලා. එහෙනම් අපි තව කෙනෙක්ට කියනවා. රජතුමා හෙට පෙරහැරේ යන්නේලු. රාහුල හිමි සැලලිහිනිය ලිව්වාල ල කියන්නෙත් ලෝ කියන එකම තමයි. රාහුල හිමි සැලලිහිනිය ලිව්වාල. හරි. තව එකක් ගමු. කෙල්ලෙක් අරංගයෙන් දින්නාලු. අපි දන්නේ අපි දැක්කේ නෑ. අපිට කවුරු හරි කෙනෙක් කිව්ව හින්දා අපි කිව්වා. කෙල්ලෙක් තරඟයෙන් දින්නාලු. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගියාල. අපි දන්නේ අපි දැක්කේ නෑ. අපිට කෙනෙක් කිව්වා ඒ හින්දා අපි තව කෙනෙක්ට කියනවා. හරි. රයිට් ලියා ගන්න බලන්න මේ වාක්‍ය හද. උදාහරණ දිනවා සර් ඕකේ රජතුමාලු හෙට පෙරහැරේ යන්න කියලා ගන්න බැරිද? ඒ ඇවිල්ලා උකට අපි කියනවා කතන විවහාරයයි ලේඛන විවහාරයයි කියලා. විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ පාඩමක් ඉගෙන ගන්න තියෙන පාඩමක්. කතන විවහාරය සහ ලේඛන විවහාරය. මම මේ ලියලා තියෙන්නේ ලේඛන විවහාරය. ඔය උදාහරණකින් අහලා තියෙන්නේ කතන විවහාරය. පැහැදිලිද? කතන විවහාරයෙන් ගත්තොත් ඔහොම ගන්න පුළුවන්. අවුලක් නැහැ. හැබැයි අපි මෙතන ලියනවනේ. ඒ හින්දා හැබැයි අපි මේක ලියනවනේ. ඒ හින්දා sorry. ඒ හින්දා මෙතනදී අපි අර විදිහට තමයි ලියන රජතුමා හෙට පෙරහැරේ යන්නේලු කියලා තමයි ලියන්නේ. ලියා ගන්න මේ වාක්‍ය හතර.
හෙටයි අනිද්දා ඉන් අනිද්දා විතරයි තියෙන එක්සෑම් එකට ඇස්ති වෙන්න හරි අපි යම් පල්ලෙහාට හා සහ නිපාත සමුච්චාර්ථයේ යෙදෙන විට ආඛ්‍යාතයේ බහුවචනයෙන් තැබිය යුතුය. හා සහ නිපාත සමුච්චාර්ථයේ යෙදෙන විට ආඛ්‍යාතයේ බහුවචනයෙන් තැබිය යුතුය. හරි. දැන් මේ දැන් මේක සමු ඒ කියන්නේ අපි මේක සමුච්චාර්ථයේ නිපාත කියලා නේ කියන්නේ. හරිද? එතකොට සමූහයක් විදිහට සලකලා අපි දානකොට මේ නිපාත මේ බලන්න ක්‍රීඩකයා සහ මෙහෙම ගමු ඔයගොල්ලන්ට තේරෙන්නේ මම සහ ක්‍රීඩකයා මම සහ ක්‍රීඩකයා තරඟ මම සහ ක්‍රීඩකයා තරඟ වදිති මම සහ ක්‍රීඩකයා තරඟ වදිති මම සහ ක්‍රීඩකයා තරඟ වදිති හරි මේ බලන්න තව එකක් ඔබ හා මම හමු වෙති ඔබ හා මම හමු වෙති හරි ඇයි මේ දෙන්නම යෙදලා තියෙන සමුච්චාර්ථයේ සමූහයක් විදිහට තමයි යෙදලා තියෙන්නේ ඒ නිසා අපි ආඛ්‍යාතයේ තියන්නේ බහුවචනේ ලියා ගන්න හරි ඊළඟට හා සහ නිපාත සමග කැටු යන අර්ථය දෙන පරිදි යෙදෙන විට ප්‍රධාන පදය හඳුනාගෙන ඊට අනුව ආඛ්‍යාතයේ තියන්න ඕනලු. හරිද? එතකොට ගිම්හානි මට ඇමතුම් මොකුත් ගත්තා නේද දැන්? හරි ගිම්හානි ඔයාව ගෲප් එකට මම දැන් දාලා තියෙන්නේ. මම දැන් මේ දැන් ලින්ක් එක මම දැන් දැක්කේ. ඔයාගේ මෙසේජ් එක. ගිම්හානි නෙට්මිනි. ඔයාව ගෲප් එකට දැන් ඇඩ් කරලා තියෙනවා. ඔය කෝල් එක දැන් මම දැක්කේ. හරි. හා සහ නිපාත සමග කැටු යන අර්ථ දෙන පරිදි යෙදෙන විට ප්‍රධාන වන පදය හඳුනාගෙන ඊට අනුව ආඛ්‍යාතයේ යෙදිය යුතුයි. මේ බලන්නකෝ. දැන් මොකද්ද වෙන්නේ? හා සහ නිපාත සමුච්චාර්ථයේ යෙදුනහම ආඛ්‍යාතයේ බහුවචනෙන් තියන්න ඕනි. හරිද? හැබැයි මේ බලන්න සමග කැටුව කියන අර්ථය එනකොට මොකද වෙන්නේ කියලා මේ බලන්න. මම ගන්නවා මෙන්න මෙහෙම. මම කෙල්ලක හා මම කෙල්ලක හා හාද වුනෙමි. එතන තියෙන වෙන අර්ථයක්. එතන තියෙන්නේ මේ මම කෙල්ලෙක් එක්ක කියන අදහසනේ තියෙන්නේ. මම කෙල්ලක හා හාද වුනෙමි. මේ බලන්න තව එකක්. මම නෑ වෙන එකක් ගමුකෝ. ගුරුවරයා
ගුරුවරයා මා සමග එයි. ගුරුවරයා මා සමග එයි. එතන තියෙන වෙන එකක් නේ. ගුරුවරයා මම එක්ක එනවා කියන අදහස තියෙන්නේ නේද? සමග කැටුව කියන අදහස තමයි තියෙන්නේ. එතකොට ප්‍රධාන වෙන පදේ දිහා බලලා ආඛ්‍යාතය තියන්න ඕනේ. ප්‍රධාන වෙලා තියෙන්නේ පළවෙනි වාක්‍යය නම් මම, දෙවෙනි වාක්‍යය නම් ගුරුවරයා. එහෙම අනුව තමයි ආඛ්‍යාතය තියන්න ඕනේ. හරි. ඒ දෙකත් දාගන්න බලන්න. ළමයි අද මගේ ටාගට් එක තිබ්බේ 15 වෙනි වාක්‍ය රීතියට එකක් කරන්න. දැන් ඔන්න ටාගට් එක ගහලා ඉවරයි. හරිනේ. හැබැයි මගේ හිත කියනවා මේ 16 වෙනි වාක්‍ය රීතියත් කරලම නතර කරන්න කියලා. එතකොට හොඳයි කියලා මට හිතෙනවා. සෙන්සුරාදේ ඔන්ලයින් ටෙස්ට් එකකුත් තියෙනවනේ. ඒතකොට ඒ ඔන්ලයින් ටෙස්ට් එකට ඔය වගේ ඒවා දායිද කියලාත් මට නිකන් හිතෙනවා. දෙවියන් වහන්සේ තමයි ඒක තීරණය කරන්නේ. හරි. මොකද කියන්නේ 16 එකත් කරවලිමු නේද? කම්මැලි නෑනේ. 10යි 27යි 10යි 31 32 විතර ඉවර වෙනකොට 16 එකත් කරමුද? chat එකට දාන්න බෑ. ඒකට ඉවරයි ළමයි. එකක් හරි ඉවර නම් ලොකු දෙයක් නේද එතකොට? අරෝෂ කියනවා කරමු කියලා. කරමු. අපි ඉන්නවා සර් කරමු. හරි. හරි. එහෙනම් 16 අද දවසේ අන්තිම ලාස්ට් ෆයිනල් වාක්‍ය රීතිය. අන්තිම ලාස්ට් ෆයිනල් කියන්නේ 3 මේකයි නේද? රයිට්. මෙන් වැනි විනා යන නිපාත වලින් සම්බන්ධ කරන පද අනුක්ත වෙන්න ඕනි. මතක තියාගන්න. හරි. මෙන් සේ වගේ විනා විලස බඳු එව්. මෙන් සේ වගේ විනා විලස බඳු එව්. ඒවට අපි කියන්නේ උපමා සූචක නිපාත කියලා. උපමා සූචක නිපාතයකට සම්බන්ධ කරන පදය අනුක්ත වෙන්න ඕනි. මේ බලන්න ඒක හරිම ලේසි. මම එකක් කිව්වේ ඒකත් කරලාම අපි ඉවර කරමු කියලා. ඒක ලේසි නිසා. මම ලියන වාක්‍යයක් මගේ පෙම්වතිය මොකකින් මගේ පෙම්වතිය හසගනකමෙන් දිස්විය. මගේ පෙම්වතිය හසගනකමෙන් දිස්විය. මේ බලන්න මෙන් කියන්නේ උපමා සූචක නිපාතයක්. උපමා සූචක නිපාතයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ හසගනක කියන පදය. ඉතින් එයා අනුක්ත තමයි නේ. තව එකක් බලමුද? හමුදා සෙබලා සිංහයෙකු මෙන් ඉදිරියට යන්නේය. හමුදා සෙබලා සිංහයෙකු මෙන් ඉදිරියට යන්නේය. මේ බලන්න. හමුදා සෙබලා සිංහයෙකු මෙන් ඉදිරියට යන්නේ කිව්වහම මේ නැත්තම් මෙන් කියන එක මෙතන කපලා සේ කියලා දාගෙන සිංහයෙකු සේ. හරි. සේ කියන්නේ මෙන් කියන්නේ වගේ විලස බඳු වේව ඔක්කොම උපමා සූචක නිපාතේනේ. සේ කියන නිපාතයෙන් සම්බන්ධ කරලා තියෙන සිංහයෙකුනේ. එයා ඉතින් අනුක්තයි තමයි මේ. එයා අනුක්තයි. පැහැදිලිද? එහෙනම් හරිම සරලයි. මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? මෙන් සේ වගේ විනා විලස බඳු එව්. නැත්තම් ඕකේ ටියුට් එකට අනුව මෙන් වැනි විනා යන නිපාත වලින් සම්බන්ධ කරන පද අනුක්ත වෙන්න ඕනි. ඒක හොඳට මතක තියාගන්න. ලියා ගන්න.
හස ගණක කියලා කියන්නේ හංස අංගනාවක් කියන එක. හංස අංගනාවක්. හංස දේනුවක් වගේ. හංස දේනුවක් වගේ කියන එක. හරි. දැන් එහෙනම් ඕගොල්ලෝ එක ලියන්න නැති. අපි එහෙනම් අද දවස් අවසන් කරමු මෙන්න මේ විදිහට. හොඳයි මගේ ටාගට් එකටත් වඩා මම එකක් හරි ඉස්සරහට ගියා ඒක ලොකු දෙයක්. මේ ලබන සතියේ විනාඩි 45ක් විතර යනකොට අපිට වාක්‍ය රීති පාඩම අවසන් කරගන්න පුළුවන්. එතකොට එතනින් පස්සේ අපි අපේ ඉතුරු වෙලා තියෙන සාහිත්‍ය පාඩමත් කරලා අවසන් කරනවා. කොහොමද අගෝස්තු මාසයේ පළවෙනි සතියයි දෙවෙනි සතියයි දෙකම අපි අගෝස්තු මාසේ නිබන්ධ වලට වෙන් කරගන්නේ. නිබන්ධ ගැනීමේ කාල සීමාව විදිහට වෙන් කරන හින්දා අපිට පුළුවන් ෂේප් එකේ මේ ටියුට් එක ඉවර කරලා දාන්න. ඒක ලබන සතියේ තියෙන එකක් නේ. ළඟම තියෙන ඔන්ලයින් ටෙස්ට් එක. ඒකට පාඩම් කරන්න එන සෙනසුරාදා. ඒ කියන්නේ ජූලි 31 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 9:30 සිට 10:30 දක්වා තමයි අපේ ඔන්ලයින් ටෙස්ට් එක තියෙන්නේ. අලුතෙන් කවුරු හරි අද හවස විචාර පන්තිලත් ඉන්නේ නැතුව ආපු කෙනෙක් ඉන්නවනම් එක්සෑම් එකෙන් ෆස්ට් ප්ලේස් සෙකන්ඩ් ප්ලේස් තර්ඩ් ප්ලේස් ගන්න අයට මම සහතිකයක් දෙනවා. ඒ සහතිකය තමයි මේ තියෙන්නේ. තව මේ එක්කම පොත් වලින් මම තෑගිත් දෙනවා, ග්‍රන්ථ තෑගිත් දෙනවා. ඒවා ඔක්කොම ගෙදරට ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා. රයිට්. එහෙනම් සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. අපි නැවත පන්තියකින් හමු වෙන්නේ ඉරිදා සවස් 5:00 7:00 අපේ ව්‍යාකරණ පුනරීක්ෂණ පන්තිය. නමුත් ඔන්ලයින් ටෙස්ට් එක තියෙනවා සෙනසුරාදා රෑ 9:00 සිට 10:00 දක්වා. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. සම්බන්ධ වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න. අයබෝවන්. ඉවරයි. හරි. good night හැමෝටම උස්සරණයි. උස්සරණයි. හරි. හරි සුබ රැයක් සුබ රාත්‍රියක් හැමෝටම.